හරි. අද කරන්න තියෙන්නේ තාර්කික ද්වාර. ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. උත්තර දෙන්න. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. ඔව් හරි. ලොජික් ගේට් පාඩම. එහෙනම් වර්තමාන පරිගණක ක්‍රියාත්මක වන්නේ අංකිත ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මගින්. ඒතකොට එනම් ප්‍රධාන සංඥා දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දිවිමය වල කතා වෙන්නේ බිංදුව සහ එක කියන අගයන් දෙක. එතකොට මෙම අංකිත ඉලෙක්ට්‍රොනික පරිපථ තුල ඉතා සංකීර්ණ තාර්කික පරිපථ පවතිනවා. මෙම තාර්කික පරිපථ මූලික තාර්කික පරිපථ ලෙස නම් කරනවා. එතකොට මූලික තාර්කික ద్వාර ඔයගොල්ලෝ O level වලදී කතා කළේ 3යි. දැන් මේ වෙනකොට මේ කට්ටියක් දෙනවා. මේ A level මට්ටමේදී අපි මූලික තාර්කික ద్వාර හතරක් ගැන කතා කරනවා. එකක් AND එක, අනිත් එක O එක, NOT එක සහ XOR එක. එතකොට සංයුක්ත ద్వාරක් තියෙනවා. මූලික තාර්කික ద్వාර එකතු කරලා තමයි හැදෙන්නේ. ඒව ගත්තොත් එහෙම XNO එක, NAND එක සහ XNO එක කියන සංයුක්ත ద్వාර. හරි. අපි මුලින්ම මේ ඉක්මනින් පාඩම කරනවා. මේවා මේ සරල දේවල් O level මට්ටමේ තිබ්බ දේවල් ගොඩක්ම දෙවැනි කොටසේ B ප්‍රශ්නේ B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට තමයි මේ ගේට්ස් පාඩමෙන් එන්නේ. අනිවාර්යෙන් පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ ගේට්ස් වලින් තමයි. ඒතකොට අපි මුලින්ම බේසික් ටික දැනගෙන ඉන්න ඕනි. ගොඩක් අයට තාර්කික පරිපථයක් ගොඩනගා ගන්නත් බෑ. ඒතකොට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑනේ. බූලියානු නීති තියෙනවා. ඔය ටික දැනගෙන ඉන්න ඕනි. ඊට පස්සේ අපි බලමු පළවෙනි එක මූලික තාර්කික ద్వාරයේ AND එක. AND එක ගැන කතා කරොත් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. ඔයාලට පේනවා. AND කියලා කියන්නේ සාමාන්‍ය ගුණිතය. ඔයගොල්ලෝ දන්නවා ගණිතයේ ගුණිතය ගුණිත ගණිතය කියන්නේ ගුණිතය තමයි මෙතන වෙන්නේ අතරම. එතකොට AND කියලා කියන්නේ AND වල පරිපථය ගත්තොත් තාර්කික පරිපථය අර්ධ වෘත්තයක්. මේ විදිහට තමයි මේක මම ඇඳලා පෙන්නන්න විදියක් නෑ මට බෝඩ් එක නෑ මෙතන. ඒක නිසා මම මේක ඔයාලට ස්ක්‍රීන්ෂොට් කරලා පෙන්නන්නම්. කවුරු හරි නෝට් එකක් දාගන්න ඕන දාන්න නැත්නම් මම ගෲප් එකට නෝට් එක දාන්නම්. ඊට පස්සේ දැන් මෙතන විචල්‍ය දෙකයි අරන් තියෙන්නේ A සහ B. ඒතර A සහ B කියන එක ಗುಣ වෙලා තමයි අවුට්පුට් එක ලැබෙන්නේ. හරි? දැන් අපි බලමු මේක තාර්කික පරිපථයකට ඇප්ලයි කරගෙන. ඒතර සාමාන්‍ය ශ්‍රේණිගතව තමයි පරිපථයක් ගොඩ නැගෙන්නේ මේ AND ద్వාරේ. ශ්‍රේණිගතව කියලා. කියන්නේ අපි ඒක එන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔයගොල්ලෝ ඉන්නව ඉස්සලම මේ සත්‍යතාව වගුවක් ඇඳ ගන්න බැරි අය ඉන්නවනේ. සත්‍යතාව වගුවක විචල්‍ය දෙකයි. ඒ කියන්නේ A සහ B කියලා දුන්නොත් විචල්‍ය දෙකයි නම් කීයක් පල්ලෙහාට ලියන්න ඕනද? ඒක දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. විචල්‍ය දෙකයි නම් විචල්‍ය දෙකයි නේ. ඒක වේරියබල් දෙකයි නම් දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ හතරක් වෙනවා. නිකන් හරි විචල්‍ය තුනක් තිබුණා නම් විචල්‍ය තුනක් තිබුණා. ඒ කියන්නේ A සහ B සහ C කියලා තුනක් තිබුණා නම් දෙකේ තුන්වෙනි බලය. එතකොට විචල්‍ය කීයක් වෙනවද? 8ක් වෙනවා. මේක ලියන විදිහක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ගොඩක් අය ඔහේ ලියනවා. එතකොට තමන්ටම හිතා ගන්න බෑ මම මේක ලිව්වේ කොහොමද? එතකොට උත්තර ගන්න ගියාම ලොකු කරදරයකට වැටෙන්න වෙනවා. එතකොට අපි ලියන පිළිවෙලක් තියෙනවා. A වලින් පටන් ගත්තොත් බිංදුවේ 2යි, 1 ඒවා 2යි ඔය විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ B වලදී බිංදුව 1. මොකද දැන් මේ විතර වේරියබල් දෙකයි තියෙන්නේ. එහෙනම් දෙකේ දෙවෙනි බලය 4යි. එහෙනම් මේ 4ක් තමයි ලියන්න ඕනේ. 4ක් ලියනවා නම් බිංදුවේ 2යි, 1 ඒවා 2යි. බිංදුවයි 1යි. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක අනිත් පැත්ත ලියන්න බැරිද කියලා. අනිත් පැත්තටත් පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ එක විදිහකට පුරුදු වෙන්න හැමතිස්සෙම බිංදුව මුලට ගන්න. බිංදුව මුලට අරගෙන ලියන්න පුරුදු වෙන්න. බිංදු 2යි 1 ඒවා 2යි. බිංදුවයි 1යි බිංදුවයි 1යි. හරි. ඔක ලියන හැටි තේරෙනවා. නිකන් හරි විචල්‍ය 3ක් ආවා නම් මුලට බිංදු 4යි. ඒකට බිංදු 4ක් ගන්න. ඊට පස්සේ ඉස්සර ගණන් හදද්දි තේරෙනවා බිංදු 4ක් ගන්න. ඊට පස්සේ 1 ඒවා 4ක් ගන්න. ඊට පස්සේ බිංදු 2ක් ගන්න. 1 ඒවා 2ක් ගන්න. ඊට පස්සේ බිංදුවයි 1යි බිංදුවයි 1යි. ඔය විදිහට තමයි සත්‍යතාවක ගොඩ නැගෙන්නේ. හරි. එතකොට අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. බිංදුව කියලා කියන්නේ ඕෆ් කියලා හිතන්න. 1 කියලා කියන්නේ ඔන් කියලා හිතන්න. හරි. මුලින්ම අපි A සහ B වලට ගත්තොත් එහෙම බිංදුව ඕෆ් කියලා තියෙනවා. ඕෆ් කියලා කියන්නේ බිංදුවයි. විචල්‍ය විදිහට බිංදුව දුන්නොත් එහෙම බිංදුව වැඩි කිරීම බිංදුව. ඔයගොල්ලෝ දන්න ඕනම සංඛ්‍යාව බිංදුවකින් වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඕනම සංඛ්‍යාව බිංදුවෙන් වැඩි වුණොත් බිංදුවයි. බිංදුව වරක් 1 ඒත් බිංදුවයි. එක් පරක් බිංදුව ඒත් බිංදුවයි. එක් පරක් 1 1යි.
ඔය විදිහට තමයි මේ සත්‍යතාවක් ගොඩ නැගෙන්නේ. දැන් ශ්‍රේණිගත සම්බන්ධයේ පරිපථය ඔස්සේ ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේට. එතකොට මේ එන ධාරාව මෙතනින් බිඳුව වුණොත්. ඒ කියන්නේ මෙහා විවෘතයි ඕෆ් අවස්ථාව. එතකොට බල්බය පත් වෙනවද නැද්ද? පත් වෙන්නේ නැහැ. මෙයත් බිඳුව. ඒත් පත් වෙන්නේ නැහැ. මොකද බිඳුවයි පත් වෙන්නේ නැහැ. මොකද පරිපථයක සාමාන්‍යයෙන් සංවෘත වෙන්න ඕනේ පරිපථය වුණාම. පරිපථය සංවෘත වෙන්නේ නැහැ ඕෆ් වුණොත් ඕෆ් අවස්ථාව. ඒ කියන්නේ බිඳුව ඕනෑම තැනක තිබ්බොත් උතේ. ඒ කියන්නේ උත්තරේ බිඳුවයි. බිඳුව ඕනම සංඛ්‍යාවේ ගුණ වුණොත් බිඳුව. ඒක නිසා මේක AND ගේට් එක මේ විදිහට තමයි ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ අපි යනවා O ගේට් එකට. හරි. O ගේට් එක ගත්තොත් එහෙනම් සත්‍යතාවක බලමු. O ගේට් එකේ සත්‍යතාවක බලන්න කලින් අපි බලමු මේ සංකේත කොහොමද කියලා. පරිපථය ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහට. හඳ පළුවක් වගේ එකක් තමයි තියෙන්නේ. මේවා දන්න දේවල් ඕගොල්ලෝ A සහ B. මම මේවා වේගෙන් කරගෙන යනවා. මේවා පොඩි දේවල්. එතකොට A ධන B A ධන B. ඒ කියන්නේ මේ ಗುಣ O කියලා කියන්නේ එකතු කිරීම. O කියලා කියන්නේ එකතු කිරීම. දැන් N කියන්නේ මොකද්ද? N කියන්නේ ಗುಣ කිරීම. එහෙනම් O කියලා කියන්නේ එකතු කිරීම. A ධන B. එතකොට මේකෙත් අර විදියමයි වේරියබල් දෙකයි. එහෙනම් බිංදුව දෙකයි එකේවා දෙකයි. බිංදුවයි එකයි බිංදුවයි එකයි. ඔය විදිහට ගන්න. ඊට පස්සේ අපි බලනවා සත්‍යතාවක කොහොමද හැදෙන්නේ කියලා. A ධන B නේ. O කියලා කියන්නේ A ධන B. එහෙනම් බිංදුවයි බිංදුවයි එකයි එකයි. මොකද මෙතන එකතු වෙනවා. ಗುಣ වෙනවා නෙමෙයි එකතු වෙනවා. එහෙනම් බිංදුවයි එකයි එකයි. එකයි බිංදුව. ඒ කියන්නේ එක ධන බිංදුව එකයි. එකයි එකයි දෙකයි වුණාට මෙතන දෙකයි කියලා දාන්න පුළුවන්ද? බෑ. දීමේ වල තියෙන්නේ බිංදුව සහ එක විතරයි. එහෙනම් දෙක කියලා දාන්න බෑ. කැරි බිට් සහ සම් බිට් කියලා තියෙනවා. ඔන්න ඔය දෙකෙන් තමයි මේක හැදෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා එකයි එක නම්බර් සිස්ටම් පාඩම කරනවා ඉස්සරහට නම්බර් සිස්ටම් වල යහුවේ එකයි එක එකතු වුනහම දෙකයි කියලා දාන්න බෑ. එකයි එක එකතු වුනහම එකයි කියලා එන්නේ. එතකොට මේ මෙන්න මේ ඒක තමයි එකකින් එකක් තමයි මේ එක කියලා එන්නේ. හරි. ඊට පස්සේ A ධන B නේ. ඔය විදිහට පරිපථය ගොඩ නැගෙනවා. මේ බේසික් ටික යන්නේ. එතකොට මීඩියට ලොකු පරිපථයක් තමයි එන්නේ අඳින්න. මේ වගේ සීනි බෝල ඒවා එන්නේ නැහැ. හරි. not gate එක ගමු. not gate එක කියලා කියන්නේ කම්ප්ලිමන්ට් එකක්. not gate එක කියන්නේ ඒ කියන්නේ එක නම් බිංදුව නම් එක. සත්‍ය නම් අසත්‍ය වෙනවා. අසත්‍ය නම් සත්‍ය වෙනවා. ඔක තමයි කම්ප්ලිමන්ට් එකක් කියලා කියන්නේ අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. දැන් මගේ විශේෂ not gate එකේ විශේෂ දෙයක් තියෙනවා. ඉන්පුට් කරන්න පුළුවන් එකයි. එක් වතාවකට ඉන්පුට් කරන්න පුළුවන් එකයි. ඒ කියන්නේ A නම් A, B නම් B, C නම් C ඔය විදිහට එකයි ඉන්පුට් කරන්න පුළුවන්. එතකොට බිංදුව ඉන්පුට් කරොත් අවුට්පුට් එක විදිහට එක ඉන්පුට් කරොත් අවුට්පුට් එක වෙන්නේ බිංදුව. ඒ කියන්නේ A ඉන්පුට් කරොත් A ඩෑෂ් වෙනවා. BG විදිහට ගත්තොත් එහෙම A ඉන්පුට් කරොත් A ඩෑෂ් වෙනවා. B ඉන්පුට් කරොත් B ඩෑෂ් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මූලික ద్వාර ටික යන්නේ. තව එකක් තියෙනවා අපිට මූලික ద్వාර XNO එක. XNO එකේ වෙන්නේ මොකද්ද? මේ XNO එකේ මතක තියාගන්න පොඩි සිද්ධියක් තියෙනවා. XNO එකේදී එක වගේ තිබ්බොත් බිංදුවයි. එක වගේ තියෙනවා නම් බිංදුවයි. බලන්න මේ ඔයගොල්ලෝ දැන් මේ හතරක් කළා. මේ හතරෙම සත්‍යතාවකව බලන්න හැම එකේම ලියලා තිබ්බේ කොහොමද? එක විදියට. ඒ කියන්නේ බිංදුව දෙකයි, එකේව දෙකයි. බිංදුවයි එකයි, බිංදුවයි එකයි. මෙන්න මේ સિદ્ધාන්තය විතරයි වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ මේ ద్వාර නිසා. එතකොට XO එක කියලා කියන්නේ XO එක. දැන් O එක ඔයගොල්ලෝ දන්නවා එකතු කිරීම O එක එකතු කිරීම. එහෙනම් XO එක O එක අඳින්නේ මෙහෙමනේ. O එක අඳින්නේ මේ විදියට. හරි? O එක අඳින්න දැන් විදිය දන්නවනේ. O එක අඳින්නේ ඔහොම නම් XO එකේදී මෙයාට මෙන්න මේ වගේ කෑල්ලක් එනවා. ඒක තමයි XO එකේ වෙනස. ඊට පස්සේ මෙයා ලියන්නේ මෙන්න මේ විදියට ධන ලකුණ රවුම් කරන්න ඕනේ. ධන ලකුණ රවුම් කරන්න ඕනේ. හරි ධන ලකුණ රවුම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ওই විදියට ඒකත් ඉවර XO එක 0.2යි බිංදුවයි. ඒ කියන්නේ එක වගේ මේකේ තියෙන කිසිම ගණිත කර්මයක් නැහැ. එක වගේ නම් බිංදුවයි. මෙයා 0.1යි වෙනස්නේ. එතකොට 1යි. මෙයා 1යි බිංදුවයි. එයත් වෙනස්. එහෙනම්
එයත් එකයි. එකයි එකයි අන්න එයා එක වගේ වෙච්ච ගමන් මෙයා බිඳුවයි. පැහැදිලි? බේසික් වල ගැටලුවක් තියෙනවද මූලික තාර්කික ద్వාරවල? මූලික තාර්කික ద్వාරවල ගැටලුවක් තියෙනවද? කවුරු හරි කියන්න. chat එකේ දාන්න. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? ඔව් කියන්න. මම දැන් අඩුනේ පොඩ්ඩක් මට මුල ටික කියනවද? හරි මුල ටික මේ මූලික තාර්කික ద్వාර ගැන කතා කළේ. මූලික තාර්කික ద్వාර ගැන කතා කළේ එකක් AND එක, අනිත් එක OR එක, අනිත් එක NOT එක, අනිත් එක XOR එක. ඔයගොල්ලෝ දන්නම කාරණා කතා කරේ. ලොකු දෙයක් වෙන කතා කරේ නෑ. සත්‍යතාව වගුව හැදෙන්නේ කොහොමද? ඔය වගේ දේවල් ටිකක් තමයි කතා කරේ. හරි. පරිපතේ මෙහෙම එන්නේ. X AND එකේ මෙහෙම AND එක කියලා කියන්නේ ಗುಣ වීමක්. O එක කියලා කියන්නේ එකතු වීමක්. මෙන්න මේ සටහන. NOT එක කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට ඉස්සරහින් බිඳුවක් යෙදෙන්න ඕනේ. ත්‍රිකෝණයට ඉස්සරහින් බිඳුවක් යෙදෙන්න ඕනේ. ඒක තමයි NOT එක කියලා කියන්නේ. ඊට පස්සේ XO එක. මේකත් මූලික ద్వාරයක්. XNO එක. ඔය විදිහට තමයි මූලික ద్వාර ටික යන්නේ. හරි. සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර ගැන කතා කරන්න ඕනේ. සංයුක්ත තාර්කික ద్వාරයක් හැදෙන්නේ කොහොමද? මෙන්න මේ මූලික දැන් කතා කරපු මූලික තාර්කික ద్వාර හතරක් ගැන කතා කළා. මේ හතර එකතු හතරෙන් දෙකක් එකතු වෙලා තමයි සංයුක්ත තාර්කික ద్వාරයක් හැදෙන්නේ. හරි. ඒවා මොනවද කියලා අපි බලමු. එකක් තමයි NAND එක. අනිත් එක XOR එක. අනිත් එක XNOR එක. අපි බලමු මේවා මොනවද කියලා. NAND එක, NOR එක, XNOR එක. චුට්ටක් මූලික ద్వාර වල අවුලක් තියෙනවනේ කියන්න. chat එක දාන්න. නෝට් එක පොඩ්ඩක් අහයි කියන්න කියලා තියෙනවානේ. නෝට් එක ලියන කට්ටිය ඉන්නවද? නෝට් එක මම ගෲප් එකට දාන්නම්. මෙතන ලියන්න කාලයක් මම දුන්නේ නැහැ. හරි. පොඩි කටුවට ඇඳ ගන්නවා ඇඳ ගන්න පුළුවන් කට්ටියට. හරි. අවුලක් නැහැ කියලා දාලා තියෙනවා. සංයුක්ත තාර්කික ద్వාර දැන් කතා කරේ NAND එක, XOR එක, XNOR එක. හරි. මුලින්ම බලමු. NAND එක. NAND එක හැදෙන්නේ කොහොමද? NAND එක හැදෙන්නේ NOT එකයි AND එකයි එකතු වෙලා. NOT දැන් මම කිව්වා මූලික තාර්කික ద్వාර දෙකක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ කියලා. හරි? එහෙනම් NAND එකයි නෑ NOT එකයි AND එකයි එකතු වෙලා NAND එක හැදෙනවා. බලන්න මේ වචනේම තියෙනවා. NAND කියලා කියනකොට AND එක එකතු වෙලා තමයි NOT එකයි AND එකයි. එතකොට N අකුරේ මුලින් එනවා. NAND කියලා හැදින්නේ ওই විදියට. පැහැදිලි? NAND එක හැදින්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ දන්නවා AND එක අඳින්නේ අර්ධ වෘත්තයකින් ඊට පස්සේ මෙයාට NOT එකක් එකතු වෙනවා. NOT එකක් එකතු වෙනවා. මේක අපිට තනි පරිපතයක් විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ අර්ධ වෘත්තයට ඉස්සරහින් බිඳුවක් දාලා ඔය විදිහට පෙන්වන්න පුළුවන්. පැහැදිලිව පෙන්වන්න පුළුවන්. එතකොට මේක ලියන්නේ කොහොමද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. AB දැන් මෙතන වේරියබල් විදිහට දීලා තියෙන්නේ A සහ B. A සහ B. එහෙනම් A.B කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒක මෙතනින් ලියනවා. ඊට පස්සේ note එකෙන් යනකොට මොකද වෙන්නේ? දැන් මම එකපාරක් කිව්වා input කරන දේ note එකක් හරහා යනකොට මොකද වෙන්නේ? මේකේ කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ අනුපූරකය. A enter කරොත් A input කරොත් A dash එන්නේ. එහෙනම් A.B මේ input කරොත් output එක විදියට එන්නේ A.B dash. හරි? එහෙනම් මේක තනි පරිපතයකට දැන් අපිට හදාගන්න මොකද NAND කියලා කියන්නේ තනි දෙයක්. NAND එකක් කියලා කියන්නේ. අපි දැන් මේ පරිපත මූලික ద్వාර දෙකක් අරගෙන මේ හදලා තියෙන්නේ. මේක අපිට තනි එකක් කරගන්න මේ විදියට ඉස්සරහින් බිඳුවක් දාගන්න පුළුවන්. ඒතකොට A දාන B input කරනවා. A.B dash වෙනවා. ඒක පැහැදිලිද හැමෝටම? ඒක උනේ කොහොමද කියලා ආයි කියන්න ඕනේද? කතාර
ඒක තේරුණාද? මං කියන එක ඇහෙනවද? ඔබ්‍රෝ ඇහෙනවා. හරි. A ධන B සත්‍යතාවක සමහරවිට මේක ගහ ගන්න බෑ. එතකොට A ධන B තමා වේරියබල් දෙක විදිහට යන්නේ. මේක පිළිවෙලකට යන්නේ. සත්‍යතාවක ගහනකොට අනිවාර්යෙන් පිළිවෙල කියන දේ තියෙන්න ඕනේ. පිළිවෙල තිබ්බොත් වරදින්නේ නැහැ කොතනදවත්. එතකොට A ධන B තමයි ඉන්පුට් කළේ. A ධන B එහෙනම් A ධන B ඉන්පුට් කරේ 0.1 ඔය විදිහට පිළිවෙලට ලියා ගන්න. පිළිවෙලට ලියාගෙන and එකනේ තියෙන්නේ and එක නම් මුලින්ම and එක ගන්න. and ගන්න තියෙන්නේ මේ බලන්න මුලින්ම තියෙන and එක. එහෙනම් and එක ගන්න. a.b කියලා දානවා. a.b කියලා කියන්නේ dot එකෙන් අදහස් වෙන ಗುಣ කිරීම කියන එක. එහෙනම් බිඳුවරක් ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ಗುಣ වුණාම බිඳුවයි උත්තරේ. ඔන්න බිඳුව එනවා. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි ඔය විදිහට එනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ දන්නවා මම දැන් කිව්වා නොට් එකක් හරහා ගියොත් කම්ප්ලිමන්ට් එක කියලා කියන අනුපූරකය. එහෙනම් දැන් බලන්න ඕනේ මේගොල්ලෝ වැඩක් නැහැ. දැන් බලන්නේ මෙන්න මෙයා. AB dash කියලා කියන්නේ මෙයාගේ අනිත් පැත්ත. එහෙනම් බිඳුවට 1 දානවා. බිඳුවට 1 දානවා. බිඳුවට 1 දානවා. එකට බිඳුව දානවා. ඔය විදිහට මාරු වෙලා යනවා. හරි. ඔච්චරයි සත්‍යතාවක. සත්‍යතාවක ගොඩක් අය ගහ ගන්න බෑ කියනවා. සත්‍යතාවකුවේ තියෙන්නේ පිළිවෙලකට කරන දේ විතරයි. AB a.b ගත්තා ඊට පස්සේ a.b dash ඔය මේ වගේ කොච්චර ලොකු දෙයක් කොච්චර ලොකු පරිපතයක් වුණත් එකින් එක බේර කරාම මේක ඇඳ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ xo එක මෙතන මේ xno කියන එක කැපිලා xo කියලා එන්න ඕනේ. xo නෙමෙයි මේ එතෙන් එන්න ඕනේ xno හරි. x no නෙමෙයි xo කියන එක no ගැන යටින් කතා කරනවා මේ x මේ කෑල්ලක් නෑනේ කෑල්ලක් ආවොත් තමයි x no වෙන්නේ. මෙතන එන්නේ xo නම් විවිධ කට්ටියක් දෙනවා right xo එකේ වෙන්නේ o gate එකයි not gate එකයි එකතු වෙලා o gate එකයි not gate එකයි එකතු වෙලා ඒක අඳින්නේ මෙහෙමයි. අපි දැන් කතා කළා o gate එක අඳින්නේ මෙහෙමයි o gate එක අඳින්නේ මෙහෙමයි o gate එකට not gate එක හරහා යවුවාම තමයි මේක no gate එකක් බාටපත් වෙන්නේ. මේක තනි පරිපතයක් විතර ගත්තොත් එහෙම මෙන්න මේ not එක තමයි මේ බිඳුවෙන් අදහස් කරන්නේ. not එක තමයි බිඳුවෙන් අදහස් කරන්නේ. එතකොට o එකට not එක එකතු වුණා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ a ධන b dash කියන එක. මේකේ කම්ප්ලිමන්ට් එක. හරි අපි මේකෙත් බලමු සත්‍යතාවක කොහොමද එන්නේ කියන එක. ab මේකේ තියෙන වේරියබල් දෙකයි ලේසි වේරියබල් දෙකයි කියන්නේ සරලයි. ඒ කියන්නේ 0.1 ඕක තමයි පිළිවෙල. හරි. ඊට පස්සේ මේ a ධන b නේ එයා මුලින්ම ලියනවා. මේ a ධන b මෙන්න මෙයා මුලින්ම ලියනවා මෙතන. a ධන b ඕක ලියුවා. දැන් a ධන b ගන්න දන්නවනේ. 0.1 එක ගන්න දන්නවා. ඊට පස්සේ මෙයා කම්ප්ලිමන්ට් කරන්න හරි ලේසි. මෙයා දිහා බැලුවා. මෙයා අනිත් පැත්ත ගැහුවා. a ධන b dash. ඒ කියන්නේ බිඳුව නම් 1 නම් බිඳුව 1 නම් බිඳුව 1 නම් බිඳුව ඔය විදියට. හරි. දැන් xno එක ඔන්න xno එක. xno එකෙත් අමුතු කතාවක් නෑ. අතන වචනේ විතර ටිකක් වෙනස් විදියට තියෙන. xno එකෙත් තියෙන්නේ මෙච්චරයි. xo එක ගැන කතා කරලා. xo එක ඔයගොල්ලෝ දන්නවා. xo එකේ මොකද උනේ? එක වගේ නම් බිඳුවයි xo එකේ මම මේ කතා කරන්නේ not එක නැතුව මේ බිඳුව නැතුව ඔය බිඳුව නැති වුණොත් මොකද වෙන්නේ මෙයා xo එකක් වටපත් වෙන xo එකක් නම් ඊට පස්සේ එයා මොකද උනේ මේ තියෙන xo එක මෙන්න මේ තියෙන xo අපි කතා කරපු xo එක මූලික ద్వාරය බිඳුවයි එකයි මොකද මෙයා දෙන්න වෙනස් බිඳුව සහ එක වෙනස් එහෙනම් එකයි එක බිඳුව වෙනස් එහෙනම් එකයි එක වගේ නම් මොකද වෙන්නේ බිඳුවයි ඔන්න බිඳුව මේක තමයි xo එක එතකොට දැන් අපිට ඕනේ xno එක කියලා කියන්නේ මෙයාගේ කම්ප්ලිමන්ට් එක a ධන b dash ඊට පස්සේ මෙයා අනිත් පැත්ත ගන්න බිඳුව නම් 1 නම් බිඳුව 1 නම් බිඳුව නම් 1 ඔච්චරයි හරි
පොඩි පරිපතයක් දීලා තියෙනවා. මේකට එන්න කලින් අපි ඉස්සරහට කතා කරලා හරි මේ පරිපතේ සාමාන්‍යයෙන් මූලික ద్వාර දෙකක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මේක ආවේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙතන A දීලා තියෙනවා, මෙතන B දීලා තියෙනවා. හරි? මෙතන A සහ මෙතන B. මෙතන A සහ මෙතන B. එහෙනම් මෙතෙන්ට මොකක්ද එන්නේ? A ධන B, A ධන B, A ධන B. හරි? මෙතනින් B එනවා. හරි. මේක තේරෙන්නේ නැහැ මේ මැන්දට. මේ මම white board එක අරන් අඳින්නම්. චුට්ටක් මේක අඳින්න අමාරුයි. පැහැදිලි පේනවා ඇති තේරුම් ගන්න පුළුවන් නේ? මේක එකින් එක ලියන්න වෙනවා. මෙයා A, මෙයා B. පැහැදිලිද? දැන් අපිට අපෙන් අහනවා output එක මොකක්ද කියලා. මෙයා O එකක්, මෙයා O එකක්. මෙයා O gate එකක්, මෙයාත් O gate එකක්. එහෙනම් මෙතෙන් මොකක්ද එන්නේ? මේ පරිපත දෙකෙන් මෙතෙන්ට එන්නේ මොකද්ද? A ධන B. O එකක් කරා ගියාම මොකද වෙන්නේ? A ධන B වෙනවා. හරි? A ධන B වෙනවා. A ධන B වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන B විතරයි එන්නේ. මේ B විතරයි එන්නේ. මේ හරහා ඇවිල්ලා මෙන්න මෙතනින් B එනවා. ඒ කියන්නේ A ධන B මෙයා වරහන් ඇතුළේ දාන්න. A ධන B A ධන B A ධන B වරහන් ධන B ඔය විදිහට එනවා. හරි පැහැදිලිද? ඔක ඔය විදිහට එනවා. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. හරි? ඇහෙනව නේද? කතා කරන කවුරුහරි? ඔව් එහෙනම් හරි. මෙතන A ධන B A සහ B යවුවේ. එතකොට මෙතන O එකක් කරා ගියාම A ධන B වුණා. ඊට පස්සේ මෙයා B විතරයි මෙතනින් පල්ලෙහාට එන්නේ. B විතරයි පල්ලෙහාට එන්නේ. එතකොට මෙයා B මෙතන තියෙන්නේ. එතකොට A ධන B වරහන් ඇතුලේ ලියන්න ඕනේ A ධන B කියන එක. මොකද මෙයානේ මෙතනින් එන්නේ. A ධන B කියන ෆුල් එක එන්නේ. එතකොට වරහන් ඇතුලේ ලිව්වා. සහ මෙතනින් B එනවා. එතකොට B එනවා. මෙන්න මේ ප්‍රකාශනය එනවා. පැහැදිලි? තාර්කික ප්‍රකාශනය ඕක තමයි එන්නේ. එතකොට සත්‍යතාව වගුවක් ගොඩනගා ගන්න කිව්වම මේකේ මේ ඊටාම සරල දෙයක්. මේ ඊටාම පොඩිම ගානක් මේච්චර ඒව ඉන්නේ නැහැ. තව ටිකකින් මීටින් එක ඉවර වෙනවා. එතකොට මේ ආයි ඉන්ඩින් එකේ ඇඩ් වෙන්න. එතකොට A සහ B ඔය විදිහට එනවා. අර විදිහටම ගන්නවා බිංදුව 1 මෙතන බිංදුව 1 right. ඊට පස්සේ A ධන B තියෙන පළවෙනියට A ධන B මේ මෙතන ආපු උත්තරේ මෙන්න මෙතන ආපු උත්තරේ ලියා ගන්න මෙතන A ධන B. ඊට පස්සේ මේ දෙන්න එකතු කරන්න මේවා එකතු කරන්න. එතකොට උත්තරේ එනවා 0.111 කියලා. ඊට පස්සේ මෙයා A ධන B ට B එකතු කරන්න. A ධන B මෙතනට ආපු උත්තරේ මෙතන ලියා ගන්න. සත්‍යතාව ගොඩනගන්නේ මෙහෙමයි. මෙතෙන්ට උත්තරේ ලියා ගන්න මෙන්න මේක. ඊට පස්සේ බලන්න මෙතන A ධන B අපි හොයාගත්තා. එහෙනම් B මෙතන තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න එකතු කරලා නම් හරි නේද? මේ A ධන B ධන B මේව ගණන්. මේ දෙන්න එකතු කරන්න. මෙන්න මේ දෙන්න එකතු කරන්න. මෙන්න මේ දෙන්න එකතු කරන්න. හරි? එතන එනකන් හරිද? x no එක අවුලක් නැද්ද? පරිපතේ මේමයි. x no එක කතා කළා. xo එක කතා කළා. NAND එක කතා කළා. ගැටලු තියනවද? දැන් ගානකට යන්න ඕනේ. හරි. අවුලක් නැහැ කියලා දාලා තියෙනවා. අනිත් අයට ප්‍රශ්නයක් නැද්ද? chat එක දාන්න. ඉක්මන් කරන්න. වෙලාව ගානක් හදමු. ඉක්මනට කොලයක් පෑනක් අරගෙන මෙන්න මේක ලියා ගන්න.
මෙන්න මේ රූපය ඇඳ ගන්න. ඔන්න ඔය රූපය ඇඳ ගන්න. මේ රූපේ. ඉක්මනට ඇඳ ගන්න රූපේ. රූපේ පේනවනේ හැමෝටම ඉක්මනට ඇඳ ගන්න. A B and එකක් කරා ගිහිල්ලා no එකක් කරා තමයි යන්නේ. no එකක් කරා තමයි යන්නේ. හරි. මේක සත්‍යතාවක ගහන්න ඉක්මනට. සත්‍යතාවක ගහන්න. අපි සත්‍යතාවක ගහමු. ගොඩක් අය දැන් කොලයක් පෑනක් අරගෙන නැතුවත් ඇති උතන නිකන් බලන් ඉන්න නැත් ඇති. කමන්නේ මේ ඒගොල්ලෝ බලා ගන්න. දැන් මෙතන දීලා තියෙන්නේ A සහ B දෙකයි දීලා තියෙන්නේ. මෙතනත් වේරියබල් දෙකයි දීලා තියෙන්නේ. එහෙනම් අර විදිහටම ලියනවා. බිංදු වේරියබල් දෙකයි කියන්නේ දෙකේ දෙවෙනි බලය. එහෙනම් 4යි. 4ක් තියෙන්න ඕනේ පල්ලයට. ඔය 4ක් තියෙනවා. ඒ කියන්නේ බිංදුව 2යි, එකේව 2යි, බිංදුවයි 1යි, බිංදුවයි 1යි. ඔය විදිහට ලිව්වා. ඕක දැන් ප්‍රශ්නයක් නෑ ලියා ගන්න පුළුවන් හැමෝටම. හරි. ඊට පස්සේ AB මෙතන AB ගත්තේ A.B ගත්තේ ඇයි මෙතන and එකකින් යන්නේ and එකකින් යන්නේ and එකකින් යනවනම් ಗುಣ වෙනවා. එහෙනම් A.B. ඒතර බිංදුවරක් බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි එක් වරක් බිංදුව බිංදුවයි එක් වරක් එක එකයි. ඔය හරි. A.B කියන එක හරි. ඊට පස්සේ අපි බලනවා මෙන්න මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයා කොහොමද හැදුනේ? එතකොට මෙයා එනවා මේ පැත්තෙන් මෙයා යනවා. මෙන්න මෙයා යනවා මේ පැත්තෙන්. මේ පැත්තෙන් B කියන එක එනවා. B කියන එක එනවා මේ පැත්තේ. හරි. B කියන එක ඕකද කියනවා. එතකොට A.B අරන්නේ තියෙන්නේ අපි. A.B අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ B දැන් මේ පැත්තෙන් එනවනේ. එතකොට මෙයා OX X no එකක් හන්දා. X no එකක් හන්දා. X no එකක් නෙමෙයි මේ no එකක් හන්දා. නිකන් no එකක්. no එකක් විතරයි sorry. no එකක් විතරයි. එතකොට no එකක් කරා යන නිසා A.B වරහන් ධන B. මොකද B නේ මේ පැත්තෙන් එන්නේ මේ. B එන නිසා. එතකොට මෙයා no එකක් කරා ගිය නිසා no කියන හරහා ගිය නිසා මෙතන බිංදුවක් තියෙනවා පේනවා. no එක හරහා ගියාම ඩෑෂ් වෙනවා. මේ ෆුල් එකටම ඩෑෂ් එක වදිනවා. ගොඩක් අය මෙන්න මේ A.B කියන එක විතර ගහනවා. ඒතර වෙනම තාර්කික පරිත. එහෙම කරන්න බෑ. මේ මුළු එකටම ගහන්න ඕනේ. ඒක අපි ටික ටික ලියන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම දැන් මෙතන කෙලින්ම යන්නේ අපි ඩෑෂ් එකට. අපි මුලින්ම A.B දන්නවා. B කියන එක දන්නවා. මේ දෙන්න දන්නවා. මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. එහෙනම් A.B ධන B කියන එක ලියා ගන්න. එතකොට මේ දෙන්න එකතු කරනවා. හරි ප්‍රශ්නයක් නැතුව එකතු කරන්න පුළුවන් 0.0.0 1.1 1.1 ඔය විදිහට එකතු කරන්න පුළුවන්. පැහැදිලි? ඊට පස්සේ මෙයාගේ ඩෑෂ් එක. මෙයා ඩෑෂ් කියලා කියන්නේ අත්‍තරම කිව්ව ඩෑෂ් කියන්නේ කම්ප්ලිමන්ට් එක. අනිත් පැත්ත ගහන්න තියෙන එක අනිත් පැත්තට ලියන්න. එච්චරයි. බිංදුව නම් 1, 1 නම් බිංදුව, බිංදුව නම් 1, 1 නම් බිංදුව. ඔච්චරයි. ඔක තමයි සත්‍යතා වගුවක් ගොඩනගන්නේ. හරි? තේරුණාද? කලණි පොඩෙන් කලණි දාලා තියෙනවා මේ A.B ධන B dash කියලා. B dash නෙමෙයි B වලට විතර නෙමෙයි dash එක එන්නේ මුළු එකටම A.B වරහන් ධන B කියන මේ මුළු පදේම ෆුල් එකටම තමයි මේ dash කියන එක එන්න ඕනේ. B වලට විතර dash එක આવොත් වෙනම පරිපතයක්. එහෙනම් ඔයා කියන විදිහට B වලට විතරක් එනවා නම් මෙන්න මෙතෙන්ට note එකක් එන්න ඕනේ. මෙන්න මෙතෙන්ට note එකක් ආවොත් ඒත් එන්නේ නැහැ. මොකද මෙතන x no එකක් මේ no එකක් නේ තියෙන්නේ. ඒක හන්දා එහෙම ගන්න බෑ. මෙයා කියන්නේ මෙහෙමයි. A.B ධන B dash එන්න විදියක් නැහැ. හොඳයි. එතකොට මේ full එකටම තමයි එන්න ඕනේ. මේ full එකටම dash එක එන්න ඕනේ. ඒ කියන්නේ මේ A.B කියන එකටත් dash එක අයිති. right. ඊට පස්සේ දෙවෙනි පරිපතය බලමු. මේ වගේ පරිපත තමයි එන්නේ ගොඩක් වෙලාවට B කොටසේ පළවෙනි එකට තමයි ගොඩක් වෙලාවට නෙමෙයි හැමතිස්සෙම B කොටසේ පළවෙනි එකට ගොඩක් මේ අහන්නේ මෙන්න මේ logic gates වලින් ගානක් දෙනවා. ගානක් දීලා කියනවා මේක පරිපතේ ගොඩනගා ගන්න සත්‍යතාවක වන්දින බූලිය නීති මගින් සුළු කරන්න ඔන්න ඔය වගේ ටිකක් තමයි අහන්නේ. එතකොට මේ පරිපතේ ගත්තොත් එහෙම ටිකක් මේ පරිපතේ යන ටිකක් ලොකු පරිපතේ. මේක පැහැදිලි නම් මේකට යන්න. හරි. A.B මේකේ variable දෙකයි නමුත් ද්වාර නැත්තම් gates තුනක් තියෙනවා. O2කුයි gates මෙතන ඇත්තටම 4ක් තියෙනවා. O2කුයි and එකයි not එකයි. හරි. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. A.B මුලින්ම A බලමු. A යනවා මෙයාගේ හරහා. not එක හරහා ගියාම A dash බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයාට O එකක් හම්බ වෙනවා. O එකක් කියන්නේ අනිවාර්යෙන් තනි input එකක් එන්නේ නැහැ. input දෙකක් එනවා. එහෙනම් අපි බලමු අනිත් input එක මොකද්ද කියලා B අකුර එනවා. කොහොම B එනවා.
එතකොට a dash ධන o එකක් නම් එකතු කරනවා එහෙනම් a dash ධන b a dash ධන b a dash ධන b ඉතින් නේද පැහැදිලි හරි ඊට පස්සේ මේ o එක ගැන බලනවා මේ o එක කොහොමද මේ මෙන්න මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ටික ටික ලියාගෙන යන්න එතකොට ලේසි හරි දැන් බලමු o එක මෙන්න මේ o එක ඔය මේ o එකේ a එනවා මෙතන මෙන්න මේක ලකුණ කියන්නේ ෂෝට් වෙන්නේ නැහැ කියන එක ෂෝට් කරන්න බෑනේ ඔය කුඩින් ගියොත් එහෙම දැන් ab ෂෝට් වෙනවා එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය පරිපතේ මෙන්න මේ ලකුණේ පෙන්වන්න ඕනේ මේ ෂෝට් වෙන්නේ නැති බව එතකොට a එනවා මේ හරහා b එනවා එතකොට a ධන b මෙයා නිකම්ම a ධන b මොකද මෙයාට නොට් එකක් කොහෙදවත් හම්බුන්නේ නැහැ ඒකන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ a ධන b කියලා එනවා හරි ඊට පස්සේ දැන් මේගොල්ලෝ වැඩක් නැහැ මේගොල්ලෝ ගැන කතා කරන්න ඕනේ දැන් ඉන්නේ a dash ධන b සහ a ධන b කියන වේරියබල් දෙකක් හරි එතකොට මෙයා යන්නේ and එකක් කරා and එකක් කියලා කියන්නේ ಗುಣ කිරීමක් and එකක් කියලා කියන්නේ ಗುಣ කිරීමක් එහෙනම් a dash ධන b a dash ධන b a dash ධන b ඩොට් එකක් වරහන් දාන අනිවාර්යයෙන් මොකද ಗುಣ කිරීමක් තියෙන නිසා පද vg පද ಗುಣ කරනකොට ඕගොල්ලෝ දන්නවා මේ වගේ vg පදයක් තියෙනකොට වරහනක් දාන්න එතකොට ಗುಣ කිරීම මෙයා සම්පූර්ණ එක a ධන b හරි ඕක හරි ඊට පස්සේ දැන් මේ පරිපතය ආපු එක ගැල්ලුවත් තියෙනවා කාටද මේ අවුට්පුට් එක ආපු හැටි ආයි කියා දෙන්න ඉක්මනට කියන්න මයික් ඔන් කරලා කියන්න එනවද කට්ටියට chat එක දාන්න හරි තේරුණා හරි තේරලා එහෙනම් සත්‍යතාවක කොහොමද කියලා බලමු සත්‍යතාවකුවේ a සහ b තියෙනවා ඊට පස්සේ අපි ටික ටික ලියාගෙන යන්න ඕනේ මම කිව්වා ඊට පස්සේ අපිට හම්බෙන්නේ a dash ඊට පස්සේ a dash ගන්න ඊට පස්සේ a dash ධන b a dash ධන b මොකද දැන් අපි a dash දන්නවා b දන්නවා එහෙනම් අපිට මේ ගන්න පුළුවන් නේද a dash ධන b කියලා ටික ටික ලියාගෙන යන්න පිළිවෙලකට ලියාගෙන යන්න අනිවාර්යෙන් හදන්න පුළුවන් එතකොට දැන් ඊගාවට අපි ගන්නවා a ධන b a ධන b a ධන b a b a දෙන්නත් දන්නවනේ එහෙනම් a ධන b ගැම්මටම ගන්න පුළුවන් ඊට පස්සේ a dash ධන b a dash ධන b හරිද a dash ධන b dot a ධන b a ධන b හරි මේක ලියාගන්නේ මෙහෙමයි a dash කරන්නේ කොහොමද මෙයාගේ කම්ප්ලිමන්ට් එක 0.1 තියෙන්නේ එහෙනම් 1 1 0.0 හරි ඔව් චේතනා කියන්න chat එක දාලා කියන්න ප්‍රශ්නේ මෙහෙමයි දැන් කතා කළා a dash ධන b a ධන b ඔහම එනවා හරි ඊට පස්සේ මේ අවුට්පුට් එක එනවා දැන් අපි සත්‍යතාව ගුණය ගොඩනගා ගිහින් සත්‍යතාව ගුණ කෙලින්ම a dash ගත්තා a dash ධන b a dash ධන b ගන්න කොහොමද a dash අපි අරන් තියනවා එහෙනම් a dash ධන b a dash ධන b එහෙනම් මෙන්න මේ දෙන බලන්න මේ දෙන බලනකොට එකතු කරන්න තියෙන්නේ 0.1 1 1 0.1 හරි බිඳුවට අගයක් නැහැනේ ඉතින් ඒ සංඛ්‍යාවම තමයි ඒතකොට ලේසි ඊට පස්සේ a ධන b කිසිම ප්‍රශ්නයක් නැහැ a ධන b අපිට මෙන්න මෙතන ඉන්නවා a ධන අපිට b ඊට පස්සේ 0.1 ඔයවත් ගන්න ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අපි බලනවා අපිට ඕනි අවුට්පුට් එක මේක තමයි අපිට ඕනි උත්තරේ එතකොට මේක ගන්න තමයි මෙච්චර දැඟලුවේ එහෙනම් a dash ධන b a dash ධන b dot a ධන b මේ දෙන vg පද දෙකක් ඒකන්ත තමයි වරන් දාලා තියෙන්නේ දැන් අපි මේ දෙන වෙන වෙනම අරන් තියනවා a dash b මෙන්න ඉන්නවා a ධන b මෙන්න ඉන්නවා එහෙනම් මේ දෙනයි ගුණිතය අහන්නේ මේ දෙනයි ගුණිතය කියලා කියන්නේ මේ n ద్వාරයකින් ගිහිලා තියෙන n ద్వාරයක් කියලා කියන්නේ ගුණිතයක් එහෙනම් ගුණිතය නම් එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් 1 1යි බිඳුව වරක් 1 බිඳුවයි එක් වරක් 1 1යි මෙන්න මේක තමයි උත්තරේ අවුට්පුට් එක විදිහට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක මෙතන එක පැහැදිලිද මොකද ඉස්සරහට තියෙන පොස්ට් ප්‍රකාශන කේමයක් තියෙනවා මේ ඒවට යන්න නම් මේවා තේරිලා ඉන්න ඕනේ හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න chat එකේ දාන්න ගැටලුවක් තියෙනවා ගැටලුවක් තියෙනවද අවුලක් නැහැ හරි අපි ඊගව තව එකක් බලමු එතකොට මේකේ ඔයගොල්ලන්ට බැලුමට පේනවා කීයක් තියෙනවද මෙතන තියෙන්නේ chat එක ගන්න කීයක් තියෙනවද ගේට්ස් 3යි
හරි ඊට පස්සේ එකක් මේක මොකද්ද මම මේ mouse එක ගෙනියනවා කියන්නේ මොකද්ද කියලා මේක මොකද්ද මේ පේන එක මොකද්ද ටයිප් කරලා දාන්න මූලික තාර්කික ద్వාරයක් මොකද්ද O එකද NAND එක O එකද AND එකද XO එකද හරි O එක මේක O එක මේක මොකද්ද right මේක NAND එක ඇයි මේ AND එකක් තියෙන්නේ AND එකට බිඳුවක් ඇවිල්ලා ඒ කියන්නේ NAND එකක් මෙයා මේ බිඳුව නෑ එතකොට මෙයා AND එකක් නිකම්ම AND එකක් ඔච්චරයි එහෙනම් අපි බලමු A ධන B නම් මෙයා A මේ පැත්තෙන් යනවා මෙතනින් B මේ පැත්තෙන් යනවා එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද මේ පැන්සලෙන් මෙන්න මේ කරන්න තාර්කික පරිපථය ඔයගොල්ලන්ට ගොඩනගා ගන්න පුළුවන් ඉක්මනින් හරිද වැඩෝගේ ඉක්මනින් හදනවා ඊට පස්සේ වැරදින්නේ මොකද හිතින් ගන්න යනවා හිතින් ගන්න බෑ ඇත්තටම හිතින් දැන් මේ වගේ පොඩි දෙයක් නම් පුළුවන් මොකද මේ හරියට විතර තියෙන පරිපථයක් આવොත් එහෙනම් මොකද කරන්නේ මේ ඔළුවේ තියාගෙන ඉන්නකොට ඩොට් ගන්නවා ඩෑෂ් ගන්නවා මුකුත් මතක හිටින්නේ නැහැ ඒක හන්ද මෙන්න මෙතනින් පැන්සලේ ලියා ගන්න a.b a ධන b කියලා මෙන්න මෙතන ලියා ගන්න a ධන b ඊට පස්සේ මෙයා එනවා මෙන්න මෙතන එනාගේ මේ අවුට්පුට් එක මෙතන ලියා ගන්න ඊට පස්සේ ඉස්සරහට මේ වම් පැත්තේ ඉඳන් විසඳගෙන එන ටිකෙන් බලන්න පුළුවන් හරි එතකොට a b ගත්තොත් a o එකක් හරහා ගියාම මොකද වෙන්නේ a ධන b හරි මෙතනින් එක ලියන්න ඊට පස්සේ මෙන්න එනවා a මෙයා ෂෝට් වෙන නිසා මෙහෙම එකක් දැම්මා ඔහොම ආවා හරි ඊට පස්සේ b මේ හරහා එනවා එහෙනම් මෙයා දැන් මොකද්ද මෙයා තියෙන්නේ NAND එකක් මෙන්න මෙතන වැරද්දක් තියෙනවා කවුරු හරි දැක්කද මෙන්න මෙතන NAND එක නැහැ මෙතන AND එකක් විදිහට දාලා තියෙන්නේ AND එකක් විදිහට දාන්න බෑ a.b dash එන්න ඕනේ a.b dash පැහැදිලිද මෙතන ඉරක් එන්න ඕනේ ඒක නොතේරෙන කාට හරි ඉන්නවද මෙතන වැරදි a.b dash ඇයි මෙතන NAND එකක් නේ තියෙන්නේ ඒ කියන්නේ AND එක not එකක් කරා ඇවිල්ලා කියන එක තමයි මෙතන කියන්නේ එහෙනම් මෙතන a.b dash එකක් වෙන්න ඕනේ තේරුණාද chat එක දාන්න ඉක්මනට හරි තේරුණාලු ආයි කියන්න ab තියෙනවා a එනවා මේ පැත්තෙන් b එනවා මේ පැත්තෙන් හරි ඒක යන්නේ මොකක් කරාද AND එකක් කරා නෙමෙයි NAND එකක් කරා එහෙනම් මේ a.b කියන එක වැරදි a.b dash වෙන්න ඕනේ ඇයි not NAND එකක් කරා යන්නේ එහෙනම් a.b dash හරි ඊට පස්සේ මෙතන a ධන b අපි ගත්තා a ධන b dot කියන්නේ මේ AND එකක් කරා යන නිසා a.b dash මෙන්න මේ දෙන්න ගුණ වීමක් තමයි වෙන්නේ හරි අපි බලමු සත්‍යතාවක කොහොමද නැත්නම් truth table එක variable දෙකයි අර විදියමයි 0.2 1 හරි ඔය විදිහට ගත්ත variable දෙකයි නම් පල්ලයට කීයක් ගන්නවද කියලා බලන්නේ කොහොමද බල විදියට ගන්න දෙකේ n වෙනි බලය එහෙනම් දෙකේ n වෙනි බලය කියන්නේ variable දෙකයි නම් n වෙනකොට දෙක දාන්න. ඒතකොට දෙකේ දෙවෙනි බලය 4යි 0.1 මේවා O level මට්ටමේ 10 11 ඇති කරේ හරි එතකොට ඊට පස්සේ මෙන්න මෙයා දැන් අපි මං කිව්වා ටික ටික ලියාගෙන යන්න කියලා මෙයා බලලා ඊට පස්සේ මෙන්න මේ සම්පූර්ණ අවුට්පුට් එක බැලුවා එහෙනම් එකින් එක කරමු ඊට පස්සේ a ධන b නම් හරි a ධන b කියලා කියන්නේ එකතු කිරීමක් හරි කළාලු O level කරා තමයි ඊට පස්සේ 0.1 ඕක දැන් තේරෙනවනේ ඕක දැන් මේ මෙච්චරලගේ ඕක තේරෙන්නේ නැත වැඩක් නැහැ ඕක තේරෙනවා එහෙනම් a.b බලනවා a.b තව කට්ටියක් හරි a.b බලනවා ඊට පස්සේ a.b දැන් දන්නවනේ NAND එකක් කරා ගියාම ಗುಣ වෙනවා එහෙනම් 0.0.1 කවුද හරි 0.1 චුට්ටක් ඉන්න හරි එහෙනම් NAND එක කරා ගියාම ಗುಣ වෙනවා NAND එක කරා ගියාම ಗುಣ වෙනවා ඊට පස්සේ a.b activity විදියට දෙනවා
a.b dash හරි එතකොට මේ මෙන්න මෙයාගේ අනිත් පැත්ත ඩෑෂ් එකක් ආවා කියන්නේ කම්ප්ලිමන්ට් එකක් ඩෑෂ් එකක් ආපු ගමන් කම්ප්ලිමන්ට් එකක් එහෙනම් බිඳුව නම් 1 බිඳුව නම් 1 බිඳුව නම් 1 එක නම් බිඳුව ඔකයි වෙන්නේ ඊට පස්සේ දැන් මේ දෙන්න මෙතන මේවා ලියා ගත්ත කොහොම හරි එහෙනම් ඉතුරු ටික අවුට්පුට් එක ගන්නයි තියෙන්නේ අපිට බලාපොරොත්තුව මේකයි මෙන්න මේ අවුට්පුට් එක ඒක ගන්න ලේසි a ධන b දන්නවා දැන් a ධන b මෙන්න a ධන b a.b dash මෙන්න a.b dash මෙන්න මේ දෙන්න හොයාගෙන ඉන්නවා මේ දෙන්න හොයාගත්තා මේ දෙන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ಗುಣ වෙලාද එකතු වෙලාද කියලා බලන්න ඒක බලන්නේ කොහොමද මෙයා end එකක් එහෙනම් ಗುಣ වෙලා නම් ඊට පස්සේ a ධන b a ධන a.b dash කියන දෙන්න එකතු වෙන්න ඕනේ එයි මේ බලන්න එකතු වෙලා මේ එකතු වෙන්නේ මේ ಗುಣ වෙන්නයි ඕනේ ಗುಣ වෙලා නේද එහෙනම් ಗುಣ කරනවා එතකොට බිඳුවරක් එක බිඳුවයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එක්වරක් බිඳුවයි ඕන සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණොත් බිඳුවයි ඒක හරිනේ ඒක තේරුණාද chat එක දාන්න තේරුණා නම් ඉක්මනට ඊගාවට යන්න ඕනේ තේරුණා තායි කරනවා ඉක්මනට කියන්න තේරුණාද කටින් ඉදිද හරි තේරුණා හරි තේරුණා කියලා දාලා තිනවා මේ එන ඉස්සරහට යනවා බූලියානු ප්‍රකාශන නිරූපණය කරන සම්මතාකාර දෙකක් තියෙනවා හරි බූලියානු ප්‍රකාශන සම්මතාකාර දෙකයි එක සම්මතයක් හරි මේ විදිහට දෙක ස්ක්‍රීන් එකේ පේනවද හරි බෝධ වෙලා පේන්නේ දැන් හරිනේ හරි එහෙනම් බූලියානු ප්‍රකාශන නිරූපණය කරන සම්මතාකාර දෙකක් තියෙනවා එකක් තමයි සොප් සහ පොස් ඒ කියන්නේ සොප් කියලා කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍ය මේවා නම් මම හිතන්නේ O level මට්ටමේ තිබ්බේ නැහැ A level වල තමයි මේ කොටස තියෙන්නේ XO එක තිබෙන්නේ නැහැ මේ දෙකෙන් තමයි මොඩිෆයි වෙලා තියෙන්නේ එතකොට සොප් කියන්නේ sum of products ඒ කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍ය පොස් කියලා කියන්නේ products of sum ඒ කියන්නේ ඓක්‍යයන්ගේ ගුණිතය මේ කියන්නේ key map කරනකොට මේ කොටස ඕනි වෙනවා එතකොට ගුණිතයන්ගේ ඓක්‍ය එතකොට පොස් එකක් කියලා කියන්නේ ඓක්‍යයන්ගේ ගුණිතය ඒ කියන්නේ ඓක්‍යයක් කියලා කියන්නේ එකතුවන්ගේ ගුණිතයක් කියලා කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍ය කියලා කියන්නේ ගුණිතයන් කිහිපයක් තියෙනවා මේ ගුණිතයන් කිහිපයේ එකතුව හරි අපි බලමු කොහොමද කියලා ඒවා සොප් එක ගත්තොත් එහෙම ගුණිතයන්ගේ එකතුව ගත්තොත් සොප් ආකාර ප්‍රකාශන වල සිදුවන්නේ පළමුව ගුණිතයට සිදු වූ පසු එකතු ඇතිවීම. ඒ කියන්නේ මුලින්ම වෙන්නේ මොකද්ද? දැන් මේ ගුණිතයන්ගේ එකතුවක් කිව්වම මොකද්ද මුලින්ම වෙන්න ඕනේ? ගුණිතයක් නේ. ගුණිතය තමයි එකතු වෙන්නේ. ගුණිතයන්ගේ එකතුව. එහෙනම් ගුණිතයක් තමයි වෙන්නේ. ABC. දැන් මෙතන ගුණිතයක් නැහැනේ. කට්ටියගේ මෙතන ගුණ කිරීමක් නැහැනේ. ගුණ කිරීම ඇත්තටම පේන්නේ නැහැනේ. දැන් ඔයගොල්ලෝ ගණිතය දන්නවා. ගණිතයේදී ගුණ කිරීම දාන්නේ නැහැ. බීජේ පද ගුණ වෙනකොට ගුණ කිරීම දාන්න එහෙනම් AB මේකෙන් කියන්නේ AB ගෙන් ගුණ වෙලා කියනයි. එතකොට මෙන්න ගුණිතයන්ගේ ඓක්‍ය. ඒ කියන්නේ සොප් එක. මෙයත් ගුණිතයන්ගේ ඓක්‍යයක් මෙයත් ගුණිතයන්ගේ ඓක්‍යයක්. හරි ඉස්සරහට යන්න. ඊට පස්සේ සොප් ප්‍රකාශනයක් ගත්තා. සොප් ප්‍රකාශනයකදී බූලියානු න්‍යස්තයාවයන් පොදු ආකාරයට දැක්විය නොහැක. එතකොට නිවැරදි ක්‍රමයේ නිවැරදි සහ වැරදි ක්‍රම ඔයගොල්ලෝ දන්නවා. ගොඩක් අය වැරදි ක්‍රමයකට අනුගමනය කරනවා. එතකොට මේ විදිහට දාන්න බෑ. දැන් අපි ඉවලේ මොකද කළේ? ඉවලේ දැම්මා පුල් ඉරක් ගැම්මට දැම්මා. එහෙනම් මේකේ එහෙම දාන්න බෑ. නිවැරදි ක්‍රමය වෙන්නේ එක වේරියබල් එකකට එක ඩෑෂ් එකයි දාන්න පුළුවන්. ඒ කියන්නේ මේක කඩ දාන්න ඕන. මේ කඩ තමයි දාන්න ඕනේ. මේ එකපාරම නිකන් මේ ABC කියලා මෙහෙම ඉරක් ගහන්න බෑ. හරි? මේවා වෙනම දාන්න ඕනේ. Aට වෙනම ඉරක්, Bට වෙනම ඉරක් ඔය විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ පොස් ප්‍රකාශනය කරනවා. පොස් ප්‍රකාශනයේදී පොස් එක කියලා කියන්නේ ඓක්‍යයන්ගේ ගුණිතය. දැන් මේක ගුණිතයන්ගේ ඓක්‍යනේ ඇවිල්ලා ගත්තේ. දැන් ගන්නේ ඓක්‍යයන්ගේ ගුණිතය. ඒ කියන්නේ එකතුවන්ගේ ගුණිතයක්. එකතුවන්ගේ ගුණිතය කොහොමද ගන්න කියලා බලමු. එතකොට පොස් ආකාරයේ බූලියන් ප්‍රකාශන වල පළමුව සිදුවන්නේ ඓක්‍යයන් ඉන් අනතුරුව ගුණ වීම සිද්ධ වෙනවා. දැන් උඩදී මොකද වුනේ? ගුණිතයන්ගේ ඓක්‍ය වුණාම ගුණ වීම ඉස්සල්ලා වුණා. ඊට පස්සේ එකතු කිරීම පස්සේ වුණා. දැන් මොකද වෙන්නේ? ඓක්‍යයන්ගේ ගුණිතය ගාම එකතු වීම මුලින් වෙනවා. ඊට පස්සේ ගුණ වීම වෙනවා. එහෙනම් එකතු වීම මුලින් වෙනවා කියන්නේ මොකද්ද?
මෙන්න එකතු වීමක් වෙලා තියෙනවා. එකතු වීම වරහන් කරන එකතු වීම මොකද VG පදනේ. මෙයා තනි පදයක් VG. එතකොට මෙතන මෙයා එකතු වෙනවා. එකතු වෙලා පස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන ಗುಣ කිරීම වරහන් දෙකක් කියලා කියන්නේ ඇත්තට මොකද්ද? ಗುಣ කිරීම. මේව ගණිතය. මේව ගණිතය. එතකොට වරහන් දෙකක් කියන්නේ ಗುಣ වීමක්. මෙයත් ಗುಣ වීමක්. මෙයත් ಗುಣ වීමක්. හරි. ඊට පස්සේ විස්තරණය. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් වැරදි සහ නස්තනයාත් කියන නීතිය අනුව තමයි. එතකොට නිවැරදි වෙන්නේ මෙන්න මෙයා. නිවැරදි වෙන්නේ මෙයා. ඇයි? මෙයාගේ තනිරක් ගහලා නැහැනේ. තනිරක් ගැහුවොත් මොකද? වැරදි. මේ සොප්පොස් වල දෙකෙන් එකකවත් තනිරක් ගහන්න බෑ. හිතු මතයට තනිරක් ගහන්න බෑ. එහෙනම් A' B' C'. ඔය විදිහට තනිව තමයි ගන්න ඕනේ. මෙහෙම ගත්තොත් මොකද? වැරදි. හරි. K-map. K-map එක ගැන කතා කරමු. එතකොට K-map ගත්තොත් ඇමරිකානු ජාතිකයෙකු වූ නෙගරියස් කානෝ. ඔය මේ මෙගරියස් කානෝ කියන නම ඇවිල්ලා තියෙන මේකෙන් තමයි කානෝ සිටියම් ඇවිල්ලා තියෙන එකයි. මෙගරියස් කානෝ මගේ විසින් තමයි මේක බූලියන් ප්‍රකාශන සුළු කිරීම පැහැදිලි කරන ලද්දේ. හරි? කොට සමග නෑ. ඇමරිකානු ගණිතඥයෙකු මෙගරියස් කානෝ සිටියම මගින් බූලියන් ප්‍රකාශන සුළු කිරීම පැහැදිලි කරා. හරි? එතකොට විචාල දෙකක් සඳහා කානෝ සිටියම අඳින විදිය බලමු. එතකොට එවල කියපු කාරණේමයි මේ තියෙන මෙන්න මේ සූත්‍රය 2n සමානයි 4. ඒ කියන්නේ වේරියබල් 2 කියන එක කියන්නේ වේරියබල් 2යි නම් මොකද වෙන්නේ? දෙකේ දෙවෙනි බලය 4යි. දැන් මෙතන විචාල 2යි නේ උතේ අරන් තියෙන්නේ. ඒතකොට විචාල 2යි කියලා කියන්නේ වේරියබල් 2යි. වේරියබල් තමයි විචාල කියන්නේ. ඒතකොට විචාල 2යි නම් දෙකේ දෙවෙනි බලය 4යි. එතකොට AB කියන විචාල දෙක තමයි අරන් තියෙන්නේ. දෙකේ එන්නේ වල කෝණ ගන්න සෙල් කියලා කියන්නේ මේ සෙල් කානෝ මැප් එක සෙල් තියෙනවා. සෙල් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා Excel කරා Excel වල සෙල් තිබ්බනේ. මේ ඒ වගේ number of cell කෝණ කීයක් තියෙනවා සෙල් කීයක් තියෙනවද කියලා බලන්නේ මෙන්න අර විදියමයි අර සත්‍යතාවගුවේ පල්ලෙහාට ගත්තු විදිහමයි දෙකේ n වෙනි බලය. මේක තමයි සූත්‍රය. ඒතකොට විචල්‍ය 3යි නම් දෙකේ 3 වෙනි බලය. එතකොට සෙල් කීයද? 8යි. සෙල් 8යි. මේකත් මෙන්න මේ ලියන විදිහක් තියෙනවා. දෙපැත්තට ලස්සනට ලියන විදිහක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියන එක. දෙපැත්තට ලියන විදිහක් තියෙනවා. හරි. දැන් මේ කතා කරේ පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ විචල්‍ය දෙකක් આવොත් විදිය. විචල්‍ය දෙකක් આવොත් මොකද වෙන්නේ? විචල්‍ය දෙකක් આવොත් මොකද වෙන්නේ? බිංදුව 1 කියලා ලියන්නේ. මේ පැත්තට බිංදුව 1. මේ ටික කරානේ මේව දන්නවනේ. බිංදුව 1. එහෙනම් මේ පැත්තට බිංදුව 1. දැන් විචල්‍ය දෙකක් තියෙනකොට කිසිම ගැටලුවක් නැහැ. බිංදුව 1 එච්චරනේ. ඒ වේරියබල් දෙකයි නම් තියෙන්නේ බිංදුව 1 එච්චරයි. ඕකේ හිතන්න දෙයක් නැහැනේ. හරි? දෙකයි තියෙන්නේ. එහෙනම් ඔය විදිහට ලියන්න පුළුවන්. මේ වගුව ගන්න හැටි. මේකේ අදහස් වෙන්නේ මොකද්ද? ඒක දන්නේ තියත් ඉන්න පුළුවන්. ඒකත් කියලා මම මේකේ අදහස් වෙන්නේ බිංදුව වරක් බිංදුව. මේ බිංදුව. දැන් මේක බිංදුවයි 1යි. බිංදුවයි 1යි. මෙයා 1යි බිංදුව. ඔයගොල්ලෝ මතක ඇති මේ දැලිස කළා. දැලිස වල තියෙන සිද්ධාන්තෙම මේකේ තියෙන දැලිස වගේ තමයි මේ සෙල් පුරවන්න තියෙන්නේ. හරි. සොප් සහ පොස් යොදාගෙන තමයි මේක කරන්න තියෙන්නේ. දැන් බලමු වේරියබල් 3ක් આવොත්. විචල්‍ය 3ක් આવොත්. හරි. විචල්‍ය 3ක් આવොත් කොහොමද වෙන්නේ? විචල්‍ය 3ක් આવොත් දෙකේ 3 වෙනි බලය. 3 වෙනි බලය කියලා කියන්නේ දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. ඔන්න බලන්න 8ක් ඇවිල්ලා සෙල් 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. සෙල් කීයද? 8යි. ඔන්න ඔගම සෙල් 8ක් කියලා කියන්නේ. එහෙනම් සෙල් 8යි. ඒක ලියන්නේ කොහොමද? A ඉරි කැලක් BC. A ඉරි කැලක් BC. ඒ කියන්නේ මේ පැත්තට වේරියබල් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට වේරියබල් මොකද වෙලා තියෙන්නේ? 1යි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මේක පොඩ්ඩක් තේරෙන්නේ නැති කවුරු ඉන්නවද? මේක ඉස්කෝලේ වල ටච් වෙච්ච නැති කවුරු හරි? ඉස්සර කරගෙන යන කවුරුත් උත්තර දෙන්නේ නැත්තම් chat එක දාන්න ඉක්මනට. හරි අවුලක් නැහැලු. හරි එක්කෙනෙක්ට තේරුම් නැහැ කියලා කියනවා මේ මම හිතන්නේ මේක ගත්ත විදිහේ නැති. ඒතකොට මෙහෙමයි
මේක වේරියබල් තුනක් තියෙනවා විචල්්‍ය තුනක් තියෙනවා එහෙනම් විචල්්‍ය තුනක්නේ A B C කියලා විචල්්‍ය තුනක් තියෙනවා මේවටනේ මේවට තමයි බිඳුවේ දෙන්නේ එකය දෙන්නේ බිඳු 1 බිඳු 1 ඔය දෙන්නේ මෙන්න මේ A B C කියන ඉන්පුට් වලට මේ ඉන්පුට් නේ වෙනස් කරන්නේ අපි හරිද එහෙනම් මේ ඒක ගන්නකොට මේක ලියන විදිහක් තියෙනවා අපිට හිතු මතේ 0.0.1 1 2 ඔය විදිහට ලියන්න බෑ අපිට හිතු මතේ ලියන්න බෑ එහෙනම් අපි මේ ලියන පිළිවෙලක් තියෙනවා මුලින්ම වේරියබල් තුනක් නම් සෙල් කීයද 8යි සෙල් 8ක් තියෙනවා සෙල් 8යි කියලා කියන්නේ දැන් BC කියන වේරියබල් දෙකට අදාළව මේ එහෙනම් මේ පැත්තට ඉලක්කම් කීයක් එන්න ඕනද සාමාන්‍ය හිතන බිංදුව එක නැතුව ඉලක්කම් කීයක් එන්න ඕනද ඉලක්කම් දෙකක් එන්න බෑ මේ ඉලක්කම් දෙකක් එන්න ඕනේ ඒ BC කියන BC කියන පැත්තම තියෙන මේ පැත්තට මේ පැත්තට BC කියන පැත්තම තියෙන එහෙනම් A ගත්තොත් A කියන්නේ වේරියබල් 1යි එහෙනම් මේ පැත්තට ඉලක්කම් 1 ගානේ වැටෙන්නේ එහෙනම් බලමු ඒක ලියන පිළිවෙලක් තියෙනවා ඉස්සරහට වේරියබල් 4 දී වට තේරෙනවා මේක කොහොමද උනේ කියලා දැන් මේ වේරියබල් තුනක් තියෙනකොට BC ගත්ත නිසා මෙතන 0.0.1 මේක කොලයක ලියන්න කොලයක ලියලා පුරුදු වෙන්න මේ ලියන විදිය මේක 0.0.1 මේ ලියන පිළිවෙල වරද්දන්න බෑ සත්‍යතාවගුව වගේම තමයි හරිද එහෙනම් 0.0.1 පල්ලෙහාට කොහොමද බලමු පල්ලෙහාට 2යි තියෙන්නේ 2යි නම් 0.1 කියලා නිකම්ම ලියන්න පුළුවන් හරි ඒක නෝ තේරෙච්ච කවුරු හරි ඉන්නවද chat එක දාන්න ටක් ගාලා කවුලක් නැද්ද ඊගාවට යන්න ඕනේ වේරියබල් 4 උත්තර දෙන්න අනිත් අයට උත්තර දෙන්න හරි ඊගාවට යනවා විචල්්‍ය 4යි විචල්්‍ය 4 කියන්නේ ABCD හරි විචල්්‍ය 4යි ABCD එහෙනම් දෙකේ හතරවෙනි බලය දෙකේ හතරවෙනි කියන්නේ සෙල් කීයද 16යි 2 2 4 4 2 8 8 2 16 ඒ විදිහට සෙල් 16ක් තියෙනවා සෙල් 16යි නම් ABCD මේ විචල්්‍ය හතරක් කියලා කියන්නේ අපි ඉන්පුට් කරන දේවල් ඒ කියන්නේ ABCD එහෙනම් CD මේ පැත්ත දැන් මේක කවුරු හරි අහන්න පුළුවන් මාරු කරලා ලියන්න පුළුවන්ද කියලා මාරු කරලා ලියන්න පුළුවන් ඒවා දැන්ම කතා කරලා ඔක්කොම අච්චාර වෙනවා ඒකන්න මේ විදිහට යන්න AB මේ පැත්තට ගන්න CD මේ පැත්තට ගත්තා හරි එතකොට CD වල කියන්නේ C වලට 1යි D වලට 1යි ඒ කියන්නේ එතන වේරියබල් දෙකයි එහෙනම් 0.0.1 අර රටාව මේ රටාවම මේ පැත්තට 0.2 0.1 1 ඔක මතක තියෙන්න ඕනේ ආයි කියමු 0.2 0.1 1 මේ පැත්තට 0.2 0.1 ඔක ලියලා පුරුදු වෙන්න ඔය විදිහට තමයි ලියන්න ඕනේ එතකොට මේ සෙල් පිරවෙන්නේ මෙහෙමයි සෙල් මේ පිරවෙන විදිය ගණන් එක්ක බලමු ඒ කියන්නේ මේ බිංදු දෙක මේ බිංදු දෙකත් එක්ක ලියනවා මේ බිංදු දෙක මේ බිංදු එක ඒ කියන්නේ මේක අගේ මොකද්ද මේ කියන්නේ දැන් මේ එකක් බලමු මෙයා A dash B dash C dash D dash කියන එක තමයි මෙන්න මේ පළවෙනි එකේ කොටුවෙන් කියන්නේ මේ ඇයි මෙයත් බිංදුවයි මෙයත් එහෙනම් මෙයා A dash B dash C dash D dash ඕක තමයි ඔය කියන්නේ සරල මෙයා ගත්තොත් එහෙම මෙයා ගත්තොත් A dash B dash C dash D විතරයි ඒ D එකයි එහෙනම් D dash වෙන්නේ නැහැ ඕක තමයි සරල කානෝ මැප් එකට එන්ටර් කරන්නේ ඕක හරි ඊට පස්සේ ගෲප් කරන්න පුළුවන් ගෲප් කාණ්ඩ කිරීම කානෝ මැප් එකක් ඕගොල්ලෝ දන්නවා කාණ්ඩ කරනවා ගෲප් කරනවා කියලා එකක් තමයි කාණ්ඩ කිරීම ගැන ගත්තොත් එහෙම දෙකේ බලවලින් තමයි ගෲප් වෙන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය මොකද්ද ඕනම සංඛ්‍යාවක මේ ගණන් වල ප්‍රශ්නයක් ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය මොකද්ද 100 බිඳුවෙනි බලය කිව්වොත් එකමයි 5 බිඳුවෙනි බලය කිව්වොත් බිඳුව මේ එකමයි ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයි එහෙනම් දෙකේ බිඳුවෙනි බලය එකයි දෙකේ බිඳුවෙනි බලය එකයි සිංගල් ඊට පස්සේ දෙකේ එක්වෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි දෙකේ තුන්වෙනි බලය 8යි ඒ කියන්නේ 1 2 4 8 ඕගොල්ලෝ දන්නවා දැන් දීමේ සංඛ්‍යා කරනකොට සිස්ටම් නම්බර් සිස්ටම් පාඩමෙත් මේවා ටච් වෙනවා මේ ටික දන්නවනේ මේ විදිහට තමයි ගෲප් කරන්න පුළුවන් හරි මෙන්න තියෙනවා ගෲප් කරන විදිහ මේ විදිහට තමයි ගෲප් කරන්න තියෙන්නේ දැන් සමහරව අහන්න පුළුවන් මෙතන තියෙනවා තුනක්ම තියෙනවා ඒ මේ තුනම ගෲප් කරලා නැත්තේ එහෙම ගෲප් කරන්න බෑ අපිට හිතෙන විදිහට මේ ගෲප් කරනකොට දෙකේ බලවලින් තමයි ගෲප් කරන්න ඕනේ. දැන් මම එකපාරක් කිව්වා 2 4 8 ඔය විදිහට තමයි ගෲප් කරන්න ඕනේ. අපිට මේ එක ළඟ තිබ්බයි කියලා තුනක් තියෙනවානේ තුනම කියලා එකපාර ගෲප් කරන්න යනවා කට්ටිය. එහෙම කරන්න බෑ. ගොඩක් වෙලාවට මේ 34 ගෲප් කරන්න. අනිත් එක තමයි
එහෙම හිතිමතයට ගෲප් කරන්න බෑ. පළවෙනි දෙන්න පුළුවන්. මෙයාට මෙහෙම ගෲප් කරා. මෙයා මෙහෙම ගෲප් කරා. මෙයා මෙහෙම ගෲප් කරා. මේ කියන්නේ දෙක දෙක ගෲප් කරන්න පුළුවන්. හරි. තව මේ ගොඩක් අවස්ථා එනවා. දැන් මේ බලන්න මෙතන එකයි මෙතන එකයි තිබ්බයි කියන්නේ. මෙයන්නේ මෙයා මෙහෙම කතරේ ගෲප් කරන්න පුළුවන්. මෙහෙම කතරේ ගෲප් කරන්න පුළුවන්. ඒක වෙන්නේ ඇයි කියලා වෙන්නේ ඇයි කියලා ඇහුවොත් කවුරු හරි. වෙන්නේ මොකද? මේ කානෝ සිතියමක් කියලා කියන්නේ මේ මුළු හතර ගත්තොත් මෙන්න මේ මුළු හතර කොලයක් අරගෙන ඍජු කෝණස්ස කොලයක් අරගෙන මුළු හතර ලං කරොත් එහෙම එකට අපි අර සෙල්ලමක් කරන්නේ පොඩි කාලේ ඇඟිලි වලට දාගෙන මතක ඇති. අන්නේ ඒ සිස්ටම් එක තමයි මේ කානෝ මැප් එකේ තියෙන්නේ. මේ කොටුව එක මුළු හත් තුනම ලං කරොත් එහෙම එකකට එකක් පරයා යනවා. ඒ කියන්නේ මෙයාගේ මුල්ල මෙයාට සෙට් වෙනවා. එහෙම නේද? ඒ කියන්නේ මෙයා එක වුණොත් මෙන්න මෙහෙම රවුන්ඩ් කරන්න පුළුවන්. මෙයාගෙන් කෑල්ලයි මෙයාගෙන් කෑල්ලයි. හරි. ඒ වගේ ඒවා ගොඩක් කලාතුරකින් තමයි එන්නේ. එන්න පුළුවන් පේපර් එකට. හරි. ඊට පස්සේ ගෲප් කරන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඔන්න දැන් සොප් සහ පොස් යෙදෙන අවස්ථා. එතකොට සොප් එකක් කියලා කියන්නේ මොකද්ද? සොප් එකක් කියලා කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍යය. පොස් එකක් කියලා කියන්නේ ඓක්‍යයන්ගේ ගුණිතය. අපිට ගොඩක් වෙලාවට එන්නේ සොප් කියලා කියන්නේ එක. සොප් කියලා කියන්නේ එක. හැම වෙලේම මතක තියාගන්න සොප් කියලා කියන්නේ මොකද්ද? සොප් කියන්නේ එක. එහෙනම් එක කියලා එක මතක තියාගන්න සොප් එක. මේකේ සොප් පොස් දෙකම මතක තියාගන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එකක්වත් මතක තියෙන්නේ නැහැ. එහෙනම් එකක් මතක තියාගන්න අනිවාර්යයෙන් සොප් කියලා කියන්නේ එක. පොස් කියලා කියන්නේ බිඳුව. නිය පුස් කියන අදහසින් මතක තියාගන්න ඕන පුස් එකක් කියන්නේ බිඳුවයි. එතකොට එක කියන්නේ සොප් එක. අපිට ගොඩක් වෙලාවට සොප් වෙන්නේ සොප් කියලා කියන්නේ ගුණිතයන්ගේ සොප් කියන්නේ ගුණිතයන්ගේ ඓක්‍යය. ගුණිතයන්ගේ ඓක්‍යය තමයි හැම වෙලාවෙම එන්නේ. ගොඩක් වෙලාවට එන්නේ. පොස් එන්නේ නැහැ කියලා කියන්න බෑ අපිට. පොස් ආවොත් එහෙම ඓක්‍යයන්ගේ ගුණිතයක්. හරි. එහෙනම් සොප් ගණය බලමු. එතකොට මේක කියන්නේ 3 5 6 7 කානෝ සිතියම දක්වන්නලු. එතකොට මේ විදිහට බිඳුවෙන් අපි පටන් ගන්නවා. බිඳුව 1 2 3 4 5 6 7 8 කියලා. ඒ කියන්නේ යම් කිසි දැන් මේක නම් මේ වගේ ගණන් දෙන්නේ නැහැ විභාගෙට. විභාග සාමාන්‍ය දෙන ලොක් තුනක් තියෙනවා. ලොක් තුනෙන් එකක් ඇරෙන්නේ නැහැ. ඔය වගේ ලොකු කතන්දරයක් දීලා අපිට කියනවා මේ අවුට්පුට් එක ගන්න කියලා. අවුට්පුට් එක අපි මේ විදිහට සත්‍යතාව වගු අපි ගොඩනගා ගන්න පුළුවන්. අපි ගොඩනගා ගත්තට පස්සේ එතන ඉඳන් අපිට ගේමක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් මෙතන මේ විදිහට අරගත්තොත් එහෙම දැන් කියලා තියෙන්නේ 3 ගන්න 3 5 6 7 කියන ටික ගන්න කියලා කියන්නේ මේ. මෙන්න මේ ටික ගන්න කියලා කියන්නේ. ඒතර මේ විදිහට අපි අරගෙන අනිත් ඒවාට බිංදු දාගත්තා. ඒ අදාළ ටික විතර එක දාගන්නවා. ඊට පස්සේ සොප් විදිහට අරගෙන තියෙනවා මෙන්න මේක. එකනේ මම කියවනේ එක දැන් සොප් විදිහට ගන්න ඕනේ කියලා. එහෙනම් එක ගත්තා. ඊට පස්සේ බලමු මෙයා කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. මෙතන විචල්්‍ය 3යි තියෙන්නේ. විචල්්‍ය 3යි. පැහැදිලිද? පේනවද විචල්්‍ය 3යි තියෙන්නේ. විචල්්‍ය ABC කියන්නේ විචල්්‍ය 3යි. එහෙනම් විචල්්‍ය 3 ABC කියලා ලියාගන්න ඉස්සරහින්. සොප් එකට ඉස්සරහින් ABC කියලා ලියාගත්තා. ඊට පස්සේ බිංදුව තියෙන්නේ. එහෙනම් බිංදුව නම් A' D නම් B වලට එක නම් මෙයා B මෙයා C නම් C විතරයි. B බිංදුව ආපු ගමන් මොකද වෙන්නේ? ඩෑෂ් එක එනවා. එතකොට ඊගාව එකත් බලන්න. ඊගාවෙ මොකද වෙලා තියෙන්නේ? එයත් A වලට එකයි. A වලට එකයි නම් එක ගන්නවා. F එක එන්නේ කොහොමද? F එක. F එක කියන්නේ මේ F එක කියන අගයක්. එයා කියන්නේ අවුට්පුට් එක. දැන් ඔයාලට මෙතන L කියලා ගන්නත් පුළුවන්. මේ එක්කෙනෙක් අහලා තියෙනවා F එන්නේ කොහොමද කියලා. හරි? F එක එන්නේ මේ F එක ගැන හිතන්න එපා. F කියලා මෙතන උදාහරණයක් විතර F කියලා තියලා තියෙනවා. දැන් ඔයාලට ඔයාගේ පෙන්නන්න ඕනේ. ගානක් දුන්නාම ලොක් ගානක් කියන ලාච්චුවක ලොක් එකක් ගාන. එහෙනම් ඒක අපිට කියනවා අවුට්පුට් එක LS දක්වන්න. ඔය වගේ කියනවා. ඒතකොට LS දක්වන්න කිව්වම L අකුර මෙතන ගන්න. L අකුර ගන්න. දැන් F කියලා කියන්නේ මේ අවුට්පුට් එක. ABC කියන්නේ විචල්්‍ය 3. හරි පැහැදිලි? ABC කියන්නේ විචල්්‍ය. අපිට මේකේ තුන K1 K2 K3 කියලා ගන්න පුළුවන්. ඔයා බලන්න 2015 පේපර් එක අරගෙන ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොනවාද? පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලොග් ගානක් මම මතක විදියට. එතකොට ඒකේ අරන් තිබ්බේ K1 K2 K3 ඔය වගේ අපිට විචල්්‍ය වෙනස් වෙන්න පුළුවන්. මේ ඒක ගැන හිතන්න එපා. මේක උදාහරණයක් විතරයි. ඒක තේරෙනවද? F කියන උදාහරණයක් විතරයි. L අකුර ගන්නත් පුළුවන් මෙතෙන්. L හරි මොකද කැමති ගාන. එතකොට F එකේ කියන ටිකටද අර ඔව් මෙහෙමයි. මෙතන මේ වගේ ගණනක් දෙන්නේ නැහැ. මේ උදාහරණයක් දීලා තියෙන. මේ වගේ ගණන් එන්නේ නැහැ විභාගෙට. ඒක මේකේ K වලට F වලට ගන්න මොන අගයක්ද? දැන් මෙතන මේ නිකන් නිකිල සංඛ්‍යා ටිකක් තියෙන්නේ. මේ නිකිල සංඛ්‍යා වලින් K F තෝරගන්න බෑ. අපි එක කියලා දෙයක් තෝරගන්න බෑ මොනවා හරි. ඒකට තමයි මේ අගයන් ටික දුන්නේ බොරුවට මේ.
3 5 6 7 කියලා. පැහැදිලි? හරි. right. ඒක තේරුණා. ඒක හරිය තමයි මේ 3ට සමානව එක ගත්තා 4ට 5ට සමානව එක ගත්තා. ඔය විදිහට තමයි එක ගත්තේ. ඒක එච්චර හිතන්න එපා. මේ ගණන් වලදී වගන්ති ගණනක් දීලා ඒ ඔස්සේ හදන්න තියෙන අපිට. හරි. ඒතකොට එක දැන් කී කීටියේ සොප් එක තමයි එක කියලා කියන්නේ. ඒතකොට මේ විදිහට ගත්තා. දැන් අපි බලනවා මේක කොහොමද ගොඩ නැගුනේ? මේක ගොඩ නැගෙන්නේ ABC. ඔය තියෙන ABC. එහෙනම් මෙයා ඩෑෂ් නෑ මෙයා ඩෑෂ් වෙනවා. මොකද බිඳුවනේ තියෙන්නේ. එතකොට A B ඩෑෂ් C. හරි. මෙයා A B C ඩෑෂ්. මෙයා A B C. මොකද බිඳුව කොහෙවත් නෑ. එහෙනම් A B C කියලා නිකම්ම ගන්න. එක ගත්ත හැටි තේරෙනවද? තේරෙනවද? හරි. ඒක තේරෙනවා. ඊට පස්සේ ඔන්න ඔතෙන් තමයි කතන්දර යන්නේ. දැන් අපිට මේක කානෝ මැප් එකකට දාලා හදන්න කියනවා. කානෝ මැප් එකකට දාලා හදන්න කියපු ගමන් අපිට දැන් මේක සොප් එකක් නම් මොකද්ද? සොප් එකක් නම් ගුණිතයන්ගේ ඓක්‍යය. ගුණිතයන්ගේ ඓක්‍යය කියන්නේ ගුණිතයන්ගේ එකතුවක්. එහෙනම් වෙන ගුණිතය ටික තියෙනවා. මෙන්න දැන් ගුණිතය තියෙනවා 1 2 3 4. ඔය ගුණිතයන් 4 මෙන්න මෙතන ලියා ගන්න. මේ ගුණිතයක්, එක ගුණිතයක්, මේ එක ගුණිතයක්, මේ එක ගුණිතයක්, මේ එක ගුණිතයක්. මේ හතරම එකතු කරන්නයි ඕනේ සොප් එකක් කියලා කියන්නේ. ගුණිතයන්ගේ ඓක්‍යය. ගුණිතයන්ගේ ඓක්‍යය. මෙතන තියෙන ගුණිතයන්ගේ ඓක්‍යයක්ද? ඔව් ගුණිතයන්ගේ ඓක්‍යයක්. එහෙනම් එකතු කරනවා. දැන් මේක කානෝ මැප් එකකට අපි අඳ ගන්න ඕනේ. නැත්නම් මේක උත්තරේ ගන්න බෑ. එහෙනම් කානෝ මැප් එකට අඳ ගන්නවා. right. ඊට පස්සේ එතකොට අපි දැන් මේ ප්‍රශ්නේ එනවා. මේක C ABC මාරු කරන්න බැයිද කියලා අහන්න පුළුවන්. ප්‍රශ්නයක් එනවද කාට හරි? එන්න ඕනේ. නැත්නම් මේක තේරිලා නැහැ. ඔව් මෙහෙමයි. පුළුවන්. අපි සාමාන්‍යයෙන් වැඩි පැත්තනේ දිග පැත්තනේ හරහට ගන්න ඕනේ. ඒක නිසා අපි AB කියන විචල්‍ය දෙකම මෙතෙන්ට ගන්නවා මේ අතර ගන්නවා. කොහොම කළත් උත්තරේ එනවා. හරිද? නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන්. එහෙමත් ගන්න පුළුවන්. මෙතෙන්ට A දාලා මෙතන BC දානවා. එහෙමත් පුළුවන්. කොහොම හරි මේ විචල්‍ය තුන තුන් පැත්තට දෙපැත්තට යවන්නයි ඕනේ. හරි මං කියන එක පැහැදිලි වෙන්න ඕනේ. මෙයාට A අරගෙන මෙයාට BC දාන්න පුළුවන්. එහෙම ඕන විදිහට හදන්න පුළුවන්. අපි ලේසි විදිහට මුලින් තියෙන දේ ගන්න එපා පිළිවෙලක් තියෙන්න එපා. එහෙනම් AB ගත්තා. AB අරගෙන C මෙයා පැත්තට දැම්ම. C මේ පැත්තට දැම්ම එක. මෙයාට තියෙන්නේ 1යි. 1යි නම් බිඳුවයි 1යි. හරි මෙයාට දෙකක් තියෙනවා. ඊට පස්සේ හරි නියමයට තේරෙනවලු. thank you. හරි මේ AB ගත්තොත් විචල්‍ය දෙකයි. එහෙනම් AB ඔය AB ඔය කතන්දරය යනවා. AB මේ තියෙන AB නිරූපණය මේ මෙයාගෙනුත් AB නිරූපණය වෙන්නේ. මෙයාගෙනුත් AB මෙයාගෙනුත් AB මෙයාගෙනුත් AB. එහෙනම් මේ C ගත්තොත් මෙයා C මෙයා C මෙයා C. ඕක ලියන පිළිවෙලක්. තුනක් නේ තියෙන තුනක් තියෙන නිසා බිංදු 2යි බිංදු 1යි එකේ ඒවා 2යි 1යි බිංදුවයි 1 බිංදුවයි 1යි මේ රටාව පුරුදු වෙන්න ඕනේ. මේ රටාව අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේක අපිට මේවා එක යොදා ගන්න ඕනේ. කානෝ මැප් එකේ ප්‍රධාන ඔළුවේ ඒ කියන්නේ අවබෝධයෙන් කරන්න ඕනේ මෙන්න මේක. දැන් මේක ලියාගත්තා. මේ ලියාගත්තු එක මේ කානෝ මැප් එකට ඇතුළත් කරන්න ඕනේ. කොහොමද මේක ඇතුළත් කරන්නේ? දැලිස විදියමයි. දැලිස වල කලා වගේම තමයි. දැන් A-BC තියෙනවනේ A-BC. එහෙනම් මුලින්ම A-BC කියන්නේ මොකද්ද? මේක යටින් ලියා ගන්න. A-BC කියන්නේ මොකද්ද? බිංදුවයි 1යි 1යි. ඒක පැහැදිලිද? මෙතන බිංදුව 1 1. තේරුණා නෝ කියන්නේ? බිංදුව 1 1. ඕක ආපුවට තේරෙනවද? බිංදුව මේක තේරෙන්නේ නැත්නම් ඉතින් කානෝ මැප් එකට ඇතුළත් කරන්න බෑනේ. හරි ඒක තේරෙනවා. බිංදුව 1 1 තේරුම් නැත්නම් කියන්න ආයි කරනවා. බිංදුව 1 1. මොකද ආයි මේක කරන්න මං හිතන් ඉන්නේ නැහැ. මේ පාඩම ආයි කරන්නේ නැහැ. දැන් මේ දෙවෙනි පාඩම කරන්නේ. එතකොට 1 බිංදුව 1 1 බිංදුව 1. හරි මේක 1 1 බිංදුව. මේක 1 1 1. හරි ඒක ගන්න හැටි තේරෙනවනේ. ඩෑෂ් එකක් આવුත් බිංදුව ඉතර 아무තු කතාවක් නැහැ මේකේ. එහෙනම් AB මෙයා AB බලන්න දැන් අපිට ඕනි බිංදුව 1 1. ඒක තියෙන්නේ කොතනද කියලා බලන්න. AB නේ මුලින් බලන්න. AB නම් බිංදුවයි 1යි කොහෙද තියෙන්නේ? බිංදුවයි 1යි. නෑ බිංදුවයි 1යි 1යි නෝනේ. ඒතකොට බිංදුව 1 බලනවා. බිංදුව 1 AB වලට මුලින් බලන්න ඕනේ බිංදුව 1 බලුවා. මේ තියෙන බිංදුව 1. ඒකේ ආයි මෙයා C මොකද්ද? C මොකද්ද? C 1. එහෙනම් මෙන්න තියෙනවා මේ. මෙන්න මෙතන තමයි 1. මේ තියෙන්නේ. ඒක අපිට තේරෙනවද? ඒක ගන්න කොහොමද කියලා? AB වලට බලන්නේ මොකද්ද? AB වල අකුරු දෙක මොකද්ද? බිංදුවයි 1යි. C වල මොකද්ද අකුර?
1 එහෙනම් බිංදුව 1 1 ඔන්න තියෙනවා. දැලිසවල බලන විදියම තමයි. පැහැදිලිද? උත්තර දෙන්න ඉක්මනට. උත්තර දෙන්න. right. නිදාගෙන මේ ගණන් හදන්න බෑ. එතකොට 1.1 1.1 1.1 එහෙනම් හරි අපේ මිස්ටර් වඩා හොඳට කියලා දෙනවලු. හරි 1.1 මේකේ තියෙන 1.1 එහෙනම් මෙයා AB ගන්න AB බලන්න මුලින්ම ඇයි මේ AB එක බිඳුව තියෙන එක බිඳුව මෙයා එක බිඳුව C පැත්ත බලන්න C වල බිඳුව එකනේ තියෙන්නේ අපිට මෙතන මොකක්ද තියෙන්නේ එක තියෙනවා නම් මෙන්න එක එහෙනම් මෙයා බලන්න 1.1 1.1 මෙන්න මේ තියෙන එල්ලකට බැලුවොත් ඔය තියෙන්නේ දැනිස බලන විදියමයි 1.1 හරි ඊගාවට අපි බලනවා මෙයා මොකද්ද ABC dash එහෙනම් 1 නෑ 1 C dash 1 C dash නෙමෙයි 1 බිඳුව 1 බිඳුව ඒ C dash නේ ඒක හන්ද 1 බිඳුව හරි ඊට පස්සේ අපි බලනවා එක 1 බිඳුව කොහෙද තියෙන්නේ 1 බිඳුව මෙන්න තියෙනවා ඔය විදිහට ගත්තා ඊට පස්සේ ABC එහෙනම් 1 1 1 එකේව තුනක් කොහෙද තියෙන්නේ 1 1 මෙන්න තියෙනවා මෙන්න තියෙනවා මේ තියෙන්නේ ඔය විදිහට ගත්තා ඔය විදිහට එකේව ටික දාගෙන ඉන්නවා ඊට පස්සේ මෙයාලා ගෲප් කරන්න ඕනේ දෙක ගානේ ගෲප් කරන්න පුළුවන් නේද එහෙනම් දෙක ගානේ ගෲප් කරනවා මෙන්න එකක් ගෲප් කරා මෙන්න අනිත් එක ගෲප් කරා මෙන්න අනිත් එක ගෲප් කරා ඔය විදිහට ගෲප් කරගන්න හරිද තේරුණාද හරි තේරුණා එහෙනම් ඊට පස්සේ දැන් මේ මෙන්න මේ පදය මෙතනට ලියා ගන්න මේ මෙයා බලනවා එක මෙයා බලනවා A dash BC නේද ඇයි බිංදුව 1 1 බිංදුව 1 1 කියන්නේ මොකද්ද A dash BC දෙවෙනි එක බලන්න දැන් මෙයා එක ගෲප් එකක් මෙයා තව ගෲප් එකක් පළවෙනි ගෲප් එක බලනවා G1 විදිහට ගමුකෝ අපි මෙයා පළවෙනි ගෲප් එක එතකොට ඊගා එක බලනවා එතකොට 1 1 1 එහෙනම් ABC ඔන්න ලිව්වා ABC හරි එයා එහෙම තියන්න එයා ගැන පස්සේ බලමු G2 කියන්නේ දෙවෙනි ගෲප් එක මැද්ද තියෙන මෙන්න මේක සිරස් අතර තියෙන එක ඒක බලනවා එතකොට එයා බලනවා 1 1 බිංදුව එහෙනම් ABC dash මෙයා බලනවා 1 1 1 ABC එයත් හරි ඊට පස්සේ G2 G3 ඒ කියන්නේ ගෲප් 3 කියන එක ගෲප් 3 ගත්තොත් එහෙම මෙන්න මෙයා එයාගේ පළවෙනි ඉලක්කම බලන්න 1 1 1 පැහැදිලිද 1 1 1 ඒ කියන්නේ ABC කියන එක දාන මෙයා 1.1 නම් AB dash C මෙන්න මේ බිංදුව කියන්නේ B dash AB dash C එහෙනම් මෙන්න මේගොල්ලෝ සුළු කරන්න ඕනේ නිකන් ගන්න බෑ සුළු කරන්න ඕනේ එහෙනම් සුළු කරනවා නම් මෙයා සුළු කරලා බලමු මෙයා සුළු කරන්නේ කොහොමද A dash ට A කැපෙනවා ධනට ඍණ කැපෙනවා වගේ තමයි ගණන් වල ධනට ඍණ කැපෙනවනේ ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ එහෙනම් A dash ට A කැපෙනවා මෙන්න මේ දෙන එක වගේනේ BC එක වගේ එහෙනම් BC ලියන්න මෙතනට ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි ගෲප් එක බලමු දෙවෙනි ගෲප් එකේදී C dash ට C කැපෙනවා එහෙනම් AB එක වගේ AB ලියන්න පුළුවන් ඊට පස්සේ ABC ගත්තොත් ABC වලට B ට B dash කැපෙනවා එහෙනම් AC ගන්න පුළුවන් ඊට පස්සේ මේ ගෲප් තුන එකක් විදිහට ලියන්න මේ ගෲප් තුන එකක් විදිහට ලියන්නේ කොහොමද ගුණිතයන්ගේ ඓක්‍යයක්නේ තියෙන්නේ එහෙනම් ගුණිතයන්ගේ එකතුවක් විදිහට ලියන්න BC ධන AB ධන AC මේ කියන්නේ group 1 group 2 group 3 වල ගත්තු සුළු කිරීමෙන් තමයි මේක ලියාගන්නේ හරි කානෝ මැප් එක මතක් වුණා කියලා මම හිතනවා කාටට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න ඉක්මනට පටන් ගන්න කොට හිටපු කට්ටිය නෑ හොඳම හරිය යනකොට මට ගන්න දෙයක් නෑ යාට සමහරට කානෝ මැප් පුළුවන් ඇති මතක ඇති හරි හැමෝටම මේක පේුණානේ ක්ලාස් එක ඉවරෙන්න කීයද කියලා අහනවා දැන් ඉවර වෙනවා තව පොඩ්ඩෙන් ඉවර වෙනවා තව පොඩ්ඩෙන් ඉවරයි දැන්
හරි කානෝ මැප් එක ඔච්චරයි. කානෝ මැප් එක මේ ගණන් තියෙනවා පළවෙනි B කොටස එක පළවෙනි එකේ කානෝ මැප් එහෙම ගණන් ඇවිල්ලා තියෙනවා 2015 2016 වගේ ටික හදන්න. මේ සත්‍යතාව වගේ පුරුදු වෙන්න. ඊට පස්සේ බූලියානු නීති ටිකක් තියෙනවා. බූලියානු නීති වලින් ප්‍රශ්න අහනවා. ඒතර බූලියානු නීති තමයි මේ තියෙන්නේ. මේක මම ගෲප් එකට දාන්නම්. හැමෝටම ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රධාන වශයෙන් 7ක් වගේ තියෙනවා නීති. ඒතර සර්ව සාම්‍ය න්‍යාය, තදේව භාව න්‍යාය, අනුපූරක න්‍යාය, න්‍යායදේශ න්‍යාය, සංඝට්ටන න්‍යාය, විඝටන න්‍යාය, ඩිමෝගන් න්‍යාය. මේ ඩිමෝගන් න්‍යායෙන් තමයි ගොඩක් වෙලාට අහන්නේ තදේව භාව, සංඝට්ටන සහ ඩිමෝගන් කියන ඒවා තමයි ගොඩක් වෙලාට අහන්නේ. මේ ටික මම ගෲප් එකට දාන්නම්. හරි. නොතේරෙන තැනක් තියෙනවද? දාන්න මැසේජ් එකක් දාන්න. හරි නියමයට කළාලු. හරි. හරි වෙල්කම්. මේ අපි මෙහෙම බලය පාඩමක් කරන්න ඉන්න SFT වල බලය පාඩම කරන්න ඉන්නවා. මොකද දැන් ගොඩක් අය ඉල්ලීම නිසා බලය පාඩමක් කරනවා. මේ දෙපාරක් කරා බලය පාඩම. ඒ අලුත් කට්ටිය ගොඩක් සම්බන්ධ වෙච්ච නිසා දැන් මේ සාධනා මීටින් එකේ ගොඩක් අය නැහැ. මේ මේක බලය පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම good night. පුළුවන් වෙලාවට අප්ලෝඩ් කරන්න ඊමගවස් YouTube channel එකට මේ දැන් 3ක් වෙනහට දැනට අප්ලෝඩ් කරලා තියෙන්නේ. පාඩම් 6ක් විතර කරා මට මතකයි SFT වලට ඒ ටිකක් දාන්නම්. එහෙනම් හැමෝටම good night. ජය වේවා.